හොඳයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ආයිබෝවන්. අපි අන්තිමටම ඔයගොල්ලන්ගේ ක්ලාස් එකේදී සංවේදීතා විශ්ලේෂණය මාතෘකාව පටන් ගත්තා. මම මේක කළේ ඔයගොල්ලන්ගේ සම්මන්ත්‍රණයේදී මේ ගැන සඳහනක් දුන්න නිසා. එතකොට මේ සංවේදීතා විශ්ලේෂණය සිදු කරන අවස්ථා දෙකක් ගැන අපි කතා කරනවා. පළවෙනි එක තමයි අපිට තියෙන සංරෝධකවල උඩා හෝ සමාන ලකුණ නම් දීලා තියෙන්නේ. මේ පැත්තේ ඇත්තටම තියෙන්නේ මොනවද? සම්පත්. නේ? සම්පත් තමයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට මේ සම්පත් ප්‍රමාණයන් වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒ අඩු වුණාම හෝ වැඩි වුණාම මේ ලබාගෙන තියෙන අවසන් විසඳුමට ඒක බලපාන්නේ කොහොමද? අවසන් විසඳුම වෙනස් වෙන්නත් පුළුවන්, වෙනස් නොවෙන්නත් පුළුවන්. මෙන්න මෙතන මේ වෙනස් වීම කියලා කතා කරන්නේ මොකක්ද? වෙනස් වීම කියලා කතා කරන්නේ මේකයි. දැන් අපි මේ ගැටලුවම ගත්තොත් මේ ගානේ සංරෝධක ඕගලන්ට 3ක් දීලා තිබුණා. කුඩා හෝ සංරෝධක 3ක් දීලා තිබුණා. මේ කතා කරන ගානේ. මෙතන තිබුණා ශ්‍රම පැය 10ක්, අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36ක්, ගබඩා ඉඩ වර්ග අඩි 40ක්. එතකොට මේ ප්‍රමාණයන් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. අපේ දමු දීලා තියෙන ශ්‍රම පැය ගාන 10 ශ්‍රම පැය ගාන 15 වුණා කියලා. හෝ පැය 6 වුණා කියලා. අඩුවීමක් හෝ වැඩිවීමක් වුණොත් ඒ වෙනස මේ උත්තරවලට බලපාන්න පුළුවන්. බලන්න උපාන අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඒකත් අපි දැනුවත් වෙලා තියෙනවා මෙතන. ඔයගලන්ට වෙනවා S3 වලට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. මේක පොඩක් නිවිසනසිල්ල හිතන්න. නිවිසනසිල්ල කියලා කියන්නේ වෙන කලබලයක් නැතුව S3 වලට උත්තරයක් ඇවිල්ලා තියෙනවා 8යි කියලා. මොකද්ද S3 වලට 8යි කියන එකේ තේරුම? S3 කියලා කියන්නේ එක රිෆර් වෙන්නේ මොකටද? මෙන්න මේ තුන්වෙනි සම්පත් වර්ගයට. S3 කියලා කියන එක රිෆර් වෙන්නේ සම්බන්ධ වෙන්නේ තුන්වෙනි සම්පත් වර්ගයට. ඒ කියන්නේ එතන වර්ග අඩි කීයක් දීලා තියෙනවද? වර්ග අඩි 40ක් දීලා තියෙනවා. S3 8යි කියන එකේ තේරුම මොකද්ද? තප්පර 5කින් හිතන්න. S3 8යි කියන්නේ මොකද්ද? S3 කියන්නේ තුන්වන ශ්‍රිතිල විචල්‍ය. ශ්‍රිතිල විචල්‍යයෙන් කියන්නේ භාවිතා නො වූ සම්පත්. එහෙනම් S3 8යි කියන එකේ තේරුම තමයි වර්ග අඩි 8ක් මේ වර්ග අඩි 40න් මේ වර්ග අඩි 40න් වර්ග අඩි 8ක කොටසක් මේ වගේ හිතුවොත් භාවිතා වෙලා නැහැ. එහෙනම් වර්ග අඩි 8ක් භාවිතා වෙලා නැත්නම් මේ 40 කියන එක අනිවාර්යයෙන්ම අපිට අඩු කරගන්න පුළුවන් කීය වෙනකන්ද? 32 වෙනකන්. නේ 32 වෙනකන් අනිවාර්යයෙන්ම අඩු කරගන්න පුළුවන්. 32 වෙනකන් අඩු කළා කියලා මේ නිල් පාටින් ක්ලවුඩ් කරලා තියෙන මේ ඉලක්කම් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. x2 4 4මයි x1 2 2මයි. හරි. එතකොට වෙන්නේ S3 අන්තිමටම බිඳුව වෙනවා. මොකද 32ම වෙනවා. හරි 32 වෙනවා නම් ඒක බිඳුව වෙනවා. ඒ කියන්නේ අපිට කරදරයක් නැතුව වර්ග අඩි ප්‍රමාණය 32 වෙනකන් අඩු කරන්න පුළුවන්. දැන් සමහරලාට අපි විභාගෙට ගිහිල්ලා ඉවිල්ලා කියනවා නේද? අපරාධේ පැය දෙකක් දුන්නේ. පැයක් දුන්නත් මට නම් ඇති. මොකද ලියන්න දෙයක් තිබුණේ නැහැ. නේ ලියන්න දෙයක් තිබුණේ නැහැ. මට පැයක් දුන්නත් ඇති. සමහර කෙනෙක් කියනවා මට පැයක් දුන්නත් ඇති දන්න ඔක්කොම ටික ලියන්නත් පුළුවන්. ඒ දන්න ඔක්කොම ටික ලියනවා කියන්නේ එයින් එහා දෙයක් දන්නේ නැහැ. ඒ නිසා පැයක් දුන්නත් ඇති. එහෙනම් පැය 3 කියන එක ඊසිලි පැය 2කින් අඩු කරගන්න පුළුවන්. ප්‍රශ්නයක්ම නැතුව. එහෙනම් ඒ කියන්නේ S3 8යි කියන එකේ තේරුම මේ 40 කරදරයක් නැතුව 32 කරගන්න පුළුවන්. එතකොට x2 4 කියන එක 4මයි මේක 2මයි මෙන්න මේක වෙනස් වෙනවා බිඳුව වෙනකන් අඩු වෙනවා. හරි. නමුත් මම කියන්නේ මෙන්න මේ උත්තර දෙකේ වටිනාකම වෙනස් වෙන්නේත් නැහැ. නමුත් ඒ தත්ත්වය වෙනස් වෙනවා ඔය S3 කියන තුන්වෙනි එක මොකද වර්ග අඩි ප්‍රමාණය නැති වර්ග අඩි ප්‍රමාණය නොවන වෙන සම්පතක් එහා මෙහා කළොත්
දැන් මේ තියෙන්නේ මොකද්ද? ශ්‍රමය. පැය 10යි. හරි. එතකොට අපිට පේනවා ශ්‍රමය රිෆර් වෙන්නේ S1 කියන slack variable එකට. මෙන්න මෙතන S1 කියලා එකක් උත්තරේට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? S1 ඉතිරි වෙන්නේ නැහැ කියන එක. ඉතිරි වෙන ඒවානේ උතන්ට එන්නේ. ඒකනේ S3 යට උනේ. එහෙනම් S1 ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් S1 ඉතිරි වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? පැය 10ම පාවිච්චි කරලා තියෙනවා කියන්නේ. එහෙනම් මේ පැය 10 වැඩි කරන වෙලාවේදී හෝ අඩු කරන වෙලාවේදී පැය 6කින් 6 දක්වා අඩු කරද්දී හෝ 15 දක්වා වැඩි කරද්දී අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න පුළුවන්? මෙන්න මේ ඉලක්කම් වෙනස් වෙනවා. ඉලක්කම් වෙනස් වෙනවා. එතකොට x2 කියන දෙවෙනි භාණ්ඩයනේ ඒක 4ක් නෙමෙයි හදන්න පුළුවන් ඊට වඩා වෙනස් වෙනවා. x1 2ක් නෙමෙයි හදන්න පුළුවන් ඊට වඩා වෙනස් වෙනවා. එතකොට ඉතිරි වෙන S3 8 නෙමෙයි ඊට වඩා වෙනස් වෙනවා. පැහැදිලි නේද? හරි. තවත් මේක ලොකුවට එහා මෙහා කළොත් 10 කියන එක. එතකොට වෙන දේ තමයි මොකද්ද? S3 පවා මෙතනින් අයින් වෙන්න පුළුවන්. හරි. S3 අයින් වෙන්න පුළුවන්. S3 අයින් වෙන්න පුළුවන්. හරි. ඒක නිසා මෙතනදී අර අපේ වගන්තිය වැදගත් වෙනවා. මම මේක එදත් කිව්වා මොකද්ද? විසඳුම නැත්නම් විසඳුමෙහි ප්‍රශස්තතාවය වෙනස් නොවන පරිදි කියලා කියන එකේ තේරුම. විසඳුමේ ප්‍රශස්තතාවය වෙනස් නොවන පරිදි කියන්නේ 4 4මයි කියන එක නෙමෙයි. 2 2මයි කියන එක නෙමෙයි. 8 8මයි. මස්රාත්තල මිල්ලන්නේ නැහැ ඒගොල්ලෝ. මේ වෙනස් වීමට ගැළපෙන විදිහට මොකද වෙන්නේ? 4 ඇඩ්ජස්ට් වෙනවා, 2 ඇඩ්ජස්ට් වෙනවා, 8 ඇඩ්ජස්ට් වෙනවා. එහෙනම් වෙනස් නොවන පරිදි කියන එකේ තේරුම තමයි මොකද්ද? මෙන්න මේ අය වෙනස් වෙන්නේ නැහැ. කණ්ඩායම වෙනස් වෙන්නේ නැහැ. ක්‍රිකට් ටීම් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒ අය ඊළඟ මැච් එකේදී ස්කෝර් කරන ගාන වෙනස් වෙනවා. හරි. හොඳට ඔළුවේ තියාගන්න. විසඳුමේ ප්‍රශස්තතාවය වෙනස් නොවන පරිදි කියන්නේ බේසික් කණ්ඩායමේවත් අපේ ටීම් එක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි තර්කය වෙන්නේ. හරි. මොකද සමහර ළමයි මට WhatsApp කරලා ඔය ගැන අහලා තිබුණා. මම ක්ලාස් එක වෙලාවේදී පැහැදිලි කළා. නමුත් සමහරලාට ඒක අපැහැදිලි වීම තුල වෙන්න ඕනේ. ඒ අය නැවත ඇහුවේ. අපි ඇක්සෙප්ට් කරන ඕන වෙලාවක ළමයින්ගේ ප්‍රශ්න ඒවා පිළිගන්න ඕන වෙලාවක. එතකොට මේ ඒක තමයි ඒකේ අදහස වෙන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ විසඳුමේ ප්‍රශස්තතාවය කියන්නේ බේසික් කණ්ඩායම ආරක්ෂා වන පරිදි ශ්‍රමය වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණය, අමුද්‍රව්‍ය වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණය සහ ගබඩා ඉඩකඩ වෙනස් වෙන්න පුළුවන් ප්‍රමාණය. ගබඩා ඉඩකඩ කියන එක විශේෂිත දෙයක්. අර කලින් කිව්වා වගේ 40න් 8ක් ඉතුරු වෙලා තියෙනවා නම් 32 දක්වා කිසිම කරදරයක් නැතුව අඩු කරන්න පුළුවන්. ඒ 32 දක්වා අඩු කරද්දී මේ ඉලක්කම් දෙක පවා වෙනස් වෙන්නේ නැහැ. මේ ඉලක්කම් දෙක පවා වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? මේ ඉලක්කම් දෙක පවා වෙනස් වෙන්නේ 28ත් වෙනස් වෙන්නේ. 8 වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 8 කියන එක අඩු වෙනවා. සමායන 8 කියන එක අඩු වෙන. දැන් අපි හිතුවොත් 40 වෙනකොට 38 නම් දැම්මේ දෙකකින් අඩු වුණානේ. එතන මේ 8 කියන එක 6 වෙනවා. හැබැයි 8 කියන එක 6 වුණා කියලා ඒක 28ට බලපාන්නේ නැහැ. මොකද 6 වරක් බිඳුව බිඳුවයි. 28ට බලපාන්නේ නැහැ. 28ට බලපාන්නේ 4යි 2යි විතරයිනේ. 4 වරක් 5 20යි, 4 වරක් 2 8යි 28යි. හරි ඒක නිසා මේ ගබඩා ඉඩකඩ සංවේදීතා විශ්ලේෂණයට භාවිතා කිරීම ලොකු ප්‍රශ්නයක් නැතුව විසඳ ගන්න පුළුවන් දෙයක්. කෙලිම විභාගෙදී ඇහුවොත් ගබඩා ඉඩ කීය දක්වා අඩු කළ හැකිද කියලා කෙලිම ලියන්න පුළුවන් 32 දක්වා අඩු කළ හැකියි. හරි. හැබැයි ශ්‍රමය අඩු කරන්න පුළුවන් ප්‍රමාණයක් අමුද්‍රව්‍ය අඩු කරන්න ප්‍රමාණයක් අපි වෙන වෙනම හිතන්න ඕනේ. එතන මම ඔයගලන්ට පළවෙනි ගාන විදිහට කළේ මොකද්ද? ශ්‍රමය වෙනස් කරන්න පුළුවන් පරාසය හෙව්වා. හරි. මම බොහොම ඉක්මනට මේක මතක් කළොත් ශ්‍රමය කියලා කියන්නේ S1 කියන slack variable එක. මේ S1 කියන slack variable එක වැඩි කරනවා කාගෙන්ද? delta ගෙන්. හරි. ඒතර එක් වරක් delta, ඍණ එක් වරක් delta, හතර වරක් delta ඒවා මෙතනට එකතු කරනවා. 1යි delta deltaමයි delta අඩු කරනවා. 4යි delta එකතු කරනවා. ඒක තමයි ක්‍රමය. හරි. ඒක තමයි ක්‍රමය. හරි.
ඒක තමයි ක්‍රමය. ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? විසඳුමේ ප්‍රශස්තතාවය ආරක්ෂා වෙන්න නම් මේ අලුත් ඉලක්කම් 3 මොනවා වෙන්න ඕනේද? ධනාගයන් වෙන්න ඕනේ. 4 ධන ඩෙල්ටා ධනාගයක් වෙන්න ඕනේ. 2 ඍණ ඩෙල්ටා ධනාගයක් වෙන්න ඕනේ. 8 ධන 4යි ඩෙල්ටාත් ධනාගයක් වෙන්න ඕනේ. ඒ ධනාගය වෙන්න වෙන වෙනම ඩෙල්ටාගේ මෙතන පරාස 3ක් එනවා. ඒ පරාස වලින් මොකක්ද හොයාගත්තේ? පොදු පරාසයක් හොයාගත්ත. ඒක එදා අපි කරපු දේ ඍණ 2යි ධන 2යි අතර. හරි. ඍණ 2යි ධන 2යි අතර තමයි පොදු පරාසය. ඒ කියන්නේ ඉරිකැලි 3ම අඳින පොදු පරාසය. එතකොට ඍණ 2කින් කියන්නේ 2කින් අඩු කරගන්න පුළුවන්. ධන 2කින් කියන්නේ 2කින් වැඩි කරගන්න පුළුවන්. ඍණ වලින් කියන්නේ අඩු කිරීම. මම එදා ඒක පැහැදිලිව නෝට් එක දැම්මා. හරි. ඍණ 2 කියන්නේ 2කින් අඩු කරගන්න පුළුවන්. ධන 2 කියන්නේ 2කින් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් මේක වෙනස් වෙන්න පුළුවන් පරාසය තමයි හරි 10 කියන එක අඩු කරගන්න පුළුවන් වෙනවා 10 කියන එක අඩු කරගන්න පුළුවන් වෙනවා පැය දෙකකින් එහෙනම් පැය 8ක දක්වා අඩු කරන්න පුළුවන් 10 කියන එක පැය දෙකකින් වැඩි කරගන්න පුළුවන් එහෙනම් 2 දක්වා දෙකක් කියන්නේ 12 දක්වා වැඩි කරගන්න එහෙනම් 8යි 12යි අතර තමයි පවත්ව ගන්න ඊට පස්සේ දෙවෙනි ගැටලුවට ගත්තේ කෙලිම ගාන කියනවා පැය 15ක් කළොත් මොකද වෙන්නේ කියලා ඒතර මම එතනදි කළා පැය 15 කියන 15 ඉලක්කම වෙනම් පැත්තක තියාගන්න ඕනේ මුලින්ම මේ පරාසය හොයාගන්න ඕනේ එව්වට පස්සේ තමයි බලන්නේ 15 මේක ඇතුලේ තියෙනවද නැද්ද කියලා තියෙනවා නම් උත්තරේ වෙනස් වෙන්නේ නැහැ පිටින් නම් තියෙන්නේ උත්තරය වෙනස් වෙනවා කියලා තමයි කියන්න ඕනේ ඊට පස්සේ තුන්වෙනි ගානක් මම ඔයගලන්ට ගෙදරදී කරන්න දුන්නා මම බලාපොරොත්තු වෙන ඒකේ උත්තරයක් දැන් ගන්න ඒකේ උත්තරයක් ගන්න මේක අපි අයින් කරමු මේක ඕනෙත් නැහැ මේක ඕනෙත් නැහැ මේකත් අයින් වෙනවා මේවා අයින් වෙනවා මේවා අයින් වෙනවා හරි රයිට් එතකොට අපි තුන්වෙනි ගානේදී කිව්වේ කිලෝග්‍රෑම් ප්‍රමාණය දීලා තියෙනවා 36ක් කියලා ඒක 30 දක්වා අඩු කළොත් මොකද වෙන්නේ කියලා හරි එතකොට තුන්වෙනි ගානට උත්තරේ ගන්න යන්නේ එතකොට අපි යන්න ඕනේ කොහෙටද දෙවෙනි කිලෝග්‍රෑම් කියන්නේ දෙවෙනි සංරෝධකය ඒ කියන්නේ දෙවෙනි සංරෝධය කියන්නේ S2 එතකොට වෙනම අලුත් වගුවක් අඳින්න ඕනේ පරණ වගුව පාවිච්චි කරන්න බෑ එතකොට මේක වැඩි කරනවා ඩෙල්ටාගෙන් ඒවා එකතු කරනවා සොලියුෂන් වලට එතකොට ඍණ 6න් 1යි ඩෙල්ටා 3න් 1යි ඩෙල්ටා ඍණ 2යි ඩෙල්ටා හරි එතනට අපි ඒවා එකතු කරනවා එහෙම එකතු කළාට පස්සේ තුන්වෙනි එකට අපි ලියන්නේ එතකොට අපි මේකට වාක්‍ය රචනාවල් ලියන්න පටන් ගත්තොත් නේ වාක්‍ය රචනාවල් ලියන්න පටන් ගත්තොත් අපි ලියන්නේ මොකද්ද අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් ඩෙල්ටා වලින් වෙනස් වේ යයි සිතමු හරි ඒ අනුව ස්ථීරුමාරුව මෙතන කළා අපි ඒවා ලියන්න යන්නේ නැහැ ඩෙල්ටා වලින් වැඩි කරලා මෙතනට එකතු කරන්න කියලා පේපර් එක බලන කෙනා මේක දැක්ක ගමන් දන්නවා ඔයගොල්ලෝ දැනුවත් වෙලා කරන්න කියලා හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද විසඳුම තවදුරටත් ප්‍රශස්ත වීම සඳහා දැන් අර 30 කියපු ඉලක්කම පැත්තක තියෙනවා ඒක තාම මේකට ගාව ගන්න නැහැ මුලින් බලන වළංගු පරාසය මොකක්ද කියලා ඊට පස්සේ තමයි 30 පාවිච්චි කරන්නේ විසඳුම තවදුරටත් ප්‍රශස්ත වීම සඳහා සොලියුෂන් මොනවා වෙනවද විශාලයි බිඳුව විය යුතුයි නේ සොලියුෂන් විශාලයි බිඳුව වෙන්න හරි එහෙනම් එක් සොලියුෂන් එක විශාලයි බිඳුව කරනවා මම මේ ටික අයින් කරන්න හරි සොලියුෂන් විශාලයි බිඳුව විය යුතුයි ඒතර පළවෙනි සොලියුෂන් එක වෙන්නේ x2 ට x2 වල වෙන්නේ 4 ඍණ 6න් 1යි ඩෙල්ටා විශාලයි බිඳුව. ඒතර මේකෙන් ඩෙල්ටා උක්ත කරන්න ඕනේ. හරි? ඩෙල්ටා උක්ත කරන්නේ ඩෙල්ටා වම් පැත්තෙම තියමුකෝනේ. ඒතර ඍණ 6න් 1යි ඩෙල්ටා 4 දකුණු පැත්තට ගෙනියනවා. එතකොට ඒක ඍණ 4 වෙනවා. එතකොට මේක ඍණ ඩෙල්ටා උක්ත වෙනවා. විශාලයි 6 වරක් 4 ඍණ 4 ඍණ 24යි.
ඍණ 24යි. ඒතර මම 6න් විතරයි වැඩි කළේ ඍණ 6න් නෙමෙයි. හරි 6න් විතරයි වැඩි කළේ ඍණ 6න් නෙමෙයි. ඕනනම් කෙනෙකුට ඍණ 6න් වැඩි කරනවා කියලා හිතන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. 6න් වැඩි කළේ ඒතකොට ඍණ වම් පැත්ත ඉතුරුයි. 6න් වැඩි කරපු නිසා. ඒතකොට 6 වරක් ඍණ 4 ඍණ 24යි. හැබැයි අපි ඩෙල්ටා උක්ත කරන්න ඕනේ. මට ඉඩ මම යටින් ගන්නම්. එහෙනම් ඩෙල්ටා වෙන්නේ මොකද්ද? ඍණ අයින් වෙන්න ඕනේ. ඒ ඍණ වලින් වැඩි කරන ඍණ වලින් වැඩි කරනකොට අසමානතාව මාරු වෙනවා. මෙන්න මෙහෙම. එතකොට ධන 24. හරි? ධන 24. ඍණ වලින් වැඩි කරද්දී අසමානතාව මාරු වෙනවා. ඒක ඕනනම් මෙතනදිම කරන්නත් තිබුණා. ඔයාලා පුතා ඍණ 6න් වැඩි කළා නම් ඒතර වම් පැත්තේ ඩෙල්ටා ඉතුරු වෙනවා. ඍණ 6න් වැඩි කරපුවාම අසමානතාව මාරු වෙනවා. ඒතර ඍණ 6යි ඍණ 4යි ධන 24යි. එකම දේ තමයි හම්බ වෙන්නේ. ඒතර concept එක ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ ඍණ වලින් වැඩි කරද්දී අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. විශාල කුඩා වෙනවා. වෙන වෙලාවක කුඩා තිබ්බනම් විශාල වෙනවා. හරි? එහෙනම් මම උඩින් ලියන්නම් මුලින්ම එන අසමානතාව මගේ මේ පාවිච්චියට මුලින්ම එනවා ඩෙල්ටා කුඩායි 24යි කියලා. ඩෙල්ටා කුඩායි 24යි. බෙදන්න තිබ්බත් ඒ වගේමයි. ඍණ වලින් බෙදුවොත් හෝ ඍණ වලින් වැඩි කළොත් අසමානතාව මාරු වෙනවා. මේක ක්ලියර්නේ? ඊට පස්සේ ඊළඟට කවුද ධන වෙන සොලියුෂන් එක වෙන්නේ x1 වල තියෙන්නේ 2 ධන 3න් 1යි ඩෙල්ටා විශාලයි බිඳුව. તો ඩෙල්ටා වම් පැත්ත මිතුරු කරගමු. එතකොට 2 දකුණු පැත්තට ගියාම ඍණ 2යි. ඩෙල්ටා උක්ත වෙන්න 3න් වැඩි වෙන්න ඕනේ. 3 කියන්නේ ධනාගයක්. ඒකෙන් වැඩි කළාට වෙනස් වෙන්නේ නැහැ. 3 වරක් ඍණ 2 ඍණ 6යි. 3 වරක් ඍණ 2 ඍණ 6යි. මේක අංක 2. කලින් එකට අංක 1 කියලා දාගන්න. ඩෙල්ටා කුඩායි 24 කියපුව අංක 1. එතන මේකේ ඩෙල්ටා විශාලයි ඍණ 6 කියන එක අංක 2. ඒක මම මෙතන ලියා ගන්නම්. ඩෙල්ටා විශාලයි ඍණ 6. ක්ලියර්නේ? මෙතන අසමානතාව මාරු වෙන්නේ නැහැ. මොකද 3ෙන් තමයි වැඩි කරන්නේ. හරියට. ධන ඉලක්කම් ඊළඟට S3 ගත්තොත් 8 ඍණ 2යි ඩෙල්ටා ධනාගයක් වෙන්න ඕනේ. ඩෙල්ටා වම් පැත්තේ තියාගත්ත ඍණ 2යි ඩෙල්ටා විශාලයි 8 අනිත් පැත්තට ගියාම ඍණ 8යි. දැන් ඔයාලට බෙදන්න ඕනේ මේක දෙකෙන්. ඕ එක වතාවෙම ඍණ දෙකෙන් බෙදන්න. එක වතාවෙම ඍණ දෙකෙන් බෙදමු. එතකොට ඍණ වලින් බෙදපු නිසා අසමානතාව මාරු වෙනවා. ඍණ 8 බෙදීම ඍණ 2 ධන 4. මේක අංක 3. මේක අංක 3. එහෙනම් ඩෙල්ටා කුඩායි 4. ඩෙල්ටා කුඩායි 4. ඊට පස්සේ කරන්න ඕනේ මේ තුන් දෙනාම පොදු වෙන අසමානතාවය ලියා ගන්න ඕනේ. තුන් දෙනාම පොදු වෙන අසමානතාවය ලියා ගන්න ඕනේ. හරි? මේ තියෙන ඩෙල්ටාගේ සංඛ්‍යා රේඛාව. එතකොට එකක් තියෙනවා ධන 24. ඒක මේ කෙලවරේම වගේ ඉලක්කම් තුන ලියාගත්ත ඍණ 6 කියන්නේ එතකොට වම් පැත්තේම වගේ 4 කියන්නේ මැද. ස්කේල් එකට ඕනේ නැහැ. හැබැයි නිසි තැන්වල පිහිටවන්න ඕනේ. නිසි තැන්වල පිහිටවන්න ඕනේ. එතකොට මුලින්ම එක කෙනාගේ කියන්නේ මොකද්ද? 24ට වඩා අඩු වෙන්න ඕනේ කියලා. 24ට වඩා අඩුයි කියන්නේ මේ පැත්තට. හැබැයි මෙහෙම කොට රේඛා අඳින්න බෑ. ඒක වැරදි. ඒක අඳින්න ඕනේ මේ පැත්තටම එනකම්. මොකද ඍණ 6ත් අපේ සමාජිකයෙක් නේ. යාවත් එක්ක ගන්න ඕනේ. හරි? එතකොට මේ තියෙන අංක 1කින් ආපු එක. දෙවෙනි එකෙන් කියන ඍණ 6ට වඩා වැඩි. ඍණ 6ට වඩා වැඩි. එහෙනම් මෙතනට වඩා වැඩි. ඒකත් කෙලවරටම අඳින්න ඕනේ. මේක අංක 2. ඊට පස්සේ කියන 4ට වඩා අඩුයි. හරි? 4ට වඩා අඩුයි. 4 මෙතන. ඊට වඩා අඩුයි නම් මේ පැත්තටම අඳින්න ඕනේ. ඒක අංක 4. එතන මොකද පුතා පොදු ප්‍රදේශය?
ඉරි තුනම ඇඳලා තියෙන පාට තුනම නිලුයි රතුයි කොළයි එකම ආවතේ යන දවසක් කවද උදා වේද නේ? දැන් ඒකට ගුරු පාටත් එකතු වෙලා තියෙනවානේ. කහ පාටද මන්ද ඒක මොකද්ද පාට කියන්නේ? ඒ සියලුම පාට එකම ආවතේ යන තැන නේද? කවදා උදා වේද නේද? අපි මෙහෙම හරි ඉරි කැලින් හරි ඒක උදා වෙනවා කියලා හිතමු. එහෙනම් මේක තමයි පොදු පරාසය. ඍණ 6ට වඩා වැඩි 4ට වඩා අඩුයි. පොදු පරාසය. හරි. මේක තමයි ලැබෙන පොදු පරාසය. right? දැන් ටේබල් එක නිසා මගේ ඉඩකඩ හුඟක් සීමා වෙලා තියෙනවා. හුඟක් සීමා වෙලා. මගේ ස්ක්‍රීන් එකේ තියෙන පුංචිනේ. right මේක තමයි පොදු පරාසය. clear නේ? මම ඒ ටික එන්න මකලා ගන්නම් මගේ අවශ්‍යතාවයට. එතන මෙතන ආවේ මොකද්ද? මට මතක නැත්නම් මොකද්ද ලිව්වේ කියලා. හරි. 4ට වඩා අඩුයි ඍණ 6ට වඩා වැඩි කියලා ආවේ. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? 6කින් අඩු කළ හැක. මේ කියන්නේ මොකද්ද? 4කින් වැඩි කළ හැක. මෙහෙම තමයි විභාගෙ තිත් ලියන්නේ. 6කින් අඩු කරන්න පුළුවන් 4කින් වැඩි කරන්න පුළුවන්. එහෙනම් 6කින් වැඩි කරන්න පුළුවන් 4කින් අඩු කරන්න පුළුවන් කියන්නේ මොකද්ද? ඊළඟ පේලේ ලියා ගන්න පුළුවන්. දැන් මොනවද මේ හොයන්නේ අපි? අමුද්‍රව්‍යනේ. දැන් අමුද්‍රව්‍ය කොච්චරක්ද? දීලා තියෙන්නේ 36ක්. හරි 36ක්. එහෙනම් ඒක අඩු කරන්න පුළුවන් 6කින්. ඒ කියන්නේ 30 වෙනකන් අඩු කරන්න පුළුවන්. වැඩි කරන්න පුළුවන් කීය වෙනකන්? 4කින්. 40 වෙනකන් වැඩි කරන්න පුළුවන්. ඒකයි මේකේ තේරුම. 40කින් දක්වා වැඩි කරන්න පුළුවන් 30ක් දක්වා අඩු කරන්න පුළුවන්. එහෙනම් දැන් එනවා ගානට ගානේ තියෙන්නේ කීය වෙනකන් අඩු කරනවා කියලා? 30 දක්වා අඩු කරනවා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ අනුව කිලෝග්‍රෑම් 30 දක්වා අඩු කිරීම විසඳුමේ ප්‍රශස්තතාවයට හානි නොකරයි. 30 දක්වා අඩු කිරීම විසඳුමේ ප්‍රශස්තතාවයට හානි නොකරයි. නමුත් පඬිතුකම ලියන්න පුළුවන් එසේ වුවත් 30 kgටත් වඩා අඩු කළහොත් විසඳුමේ ප්‍රශස්තතාවයට හානි වේ. එක වරහණක් තුල ලියමු. අපි කියනවා 30 වෙනකන් අඩු කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊටත් වඩා අඩු කළොත් නම් sorry. right එතකොට පැය ගානේ ඇඩ්ජස්ට්මන්ට් එකෙත් ඔය වගේ තමයි ආවේ ඍණ සහ ධනාගයන් දෙකක් අතර. හැබැයි හැමතිස්සෙම පුතා ඍණ සහ ධන අතර වෙන්නේ නැහැ. හරි? වෙන දෙයකදී ඔක වෙනස් වෙන්න පුළුවන්. ඍණ සහ ධන අතරම වෙන්නේ නැහැ. මොකද්ද වෙන්න පුළුවන්? දැන් මේ වගේ උදාහරණ මේ විදිහට එන්න පුළුවන්. මොකද්ද මොන හරි එකක් අපි හිතමුකෝ ඩෙල්ටා එනවා 6යි 2යි මම මේ නිකන් එකක් ගන්න. හරි? දැන් 6 2 දාපම කලින් එකත් එක්කත් හිතන්න ඉඩ තියෙනවනේ. 10යි 15යි කියලා එනවා. හරි? 10යි 15යි කියලා. එතකොට මේකෙන් කියවෙන්නේ මොකක්ද? අඩු කිරීමක් කියන එක නෙමෙයි. මොකක්ද? මේකෙන් කියන්නේ දෙකම වැඩි කිරීමක්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් දීලා තියෙන ප්‍රමාණය මොන හරි එකක් හරිද? මේ ගානට අදාළ කරගන්න එපා. දැන් දීලා තියෙන එක 50ක් කියලා. හරි? දැන් දීලා තියෙන්නේ 50යි. කිලෝග්‍රෑම් කියලා හිතමු. මොන හරි වෙන ගානකට කිලෝග්‍රෑම් 50ක් දීලා තියෙනවා. එතකොට මෙතන 10යි 15 අතර කියලා කියන්නේ කිලෝග්‍රෑම් 10යි කිලෝග්‍රෑම් 15යි. මොකද එකකින් අදහස් කරන්නේ? මේ 50 වෙනස් කරන්න පුළුවන් කී අතරද? 50න් 10ක් අඩු කරනව නෙමෙයි 50ට 10ක් එකතු කරනවා 60යි ඊට පස්සේ කීයද?
50ට 15ක් එකතු කරනවා 65යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් කොයි අතරද? 60යි 65යි අතර තියෙන විදියට. ඒතර දෙකම වැඩි කිරීම. හරි? දෙකම වැඩි කිරීම. එතකොට 60යි 65යි අතර. පැහැදිලිනේ? හරි? ඕකම අනිත් පැත්තට එන්නත් පුළුවන්. අපි හිතුව ඍණ උත්තර කියලා. ඍණ 8යි ඍණ 3යි. මෙහෙම තියනවා කියන්නේ. ඍණ 8යි ඍණ 3යි. දෙකෙන්ම කියන්නේ අඩු කරන්න පුළුවන්. එක්ක 3කින් අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් 8කින් අඩු කරන්න පුළුවන්. එතන මැදේව කොහොමත් වළං. 3කින් අඩු කරන්න පුළුවන්. එක්ක 8කින් අඩු කරන්න පුළුවන්. මැදේව කොහොමත් වළං. එහෙනම් 50 කොහොමද වෙනස් වෙන්නේ? එහෙනම් කොහොමද 50 වෙනස් වෙන්නේ? 50 3කින් අඩු කරනවා. එතකොට කීයද? 47යි. ඊට පස්සේ 8කින් අඩු කරනවා. 42යි. එහෙනම් අමුද්‍රව්‍ය ප්‍රමාණය මොනවාද ද්‍රව්‍ය කියලා ලිව්වොත් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 42යි 47යි අතර වේරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු කළ හැකි වැඩි මාගේ 8යි. අඩු කරන්න පුළුවන් වැඩි මාගේ. මේ තියෙන අඩු කරන්න පුළුවන් අඩු මාගේ. වෙන විදියකින් කියනවා. නේ? අඩු කරන්න පුළුවන් අඩු මාගේ මේ තියෙන්නේ. මේ තියෙන අඩු කරන්න පුළුවන් වැඩි මාගේ. 8ට වඩා තව අඩු කරන්න බෑ. 40 වගේ කරන්න බෑ. ඒ නිසා හැමතිස්සෙම ඍණයි ධනයි අතර වෙන්නේ නැහැ. ධන දෙකක් අතර වෙන්නත් පුළුවන්. ධන දෙකක් අතර වෙනවා කියන්නේ දෙපැත්තෙම වෙන්නේ වැඩිවීම. ඍණ දෙකක් අතර වෙන්නත් පුළුවන්. එතකොට ඒ කියන්නේ දෙපැත්තෙම වෙන්නේ අඩුවීම. පැහැදිලි නේද? හරි. එතකොට මේ තියෙන්නේ අපි තව ගානකුත් මේකට අදාළ කරගන්න පුළුවන්. අපි S1 ගැන කලින් පාඩමේදී කළා. S2 ගැන තුන්වෙනි ගාන දුන්නා. අද දැන් ඒකේ විසඳුම ගත්තා. අපි S3 ගැනත් කරමුද බලන්න. එතකොට මේ යන්නේ ගැටලු අංක 4. නේ? ගැටලු අංක 4. එහෙනම් 4 කියලා දාලා ලියන්න. ගැටලු අංක 4 S3 උනේ මොකද? වර්ග අඩිනේ ගබඩා ඉඩකඩ. ගැටලු අංක 4 විසඳුමෙහි ප්‍රශස්තතාවයේ හානි නොවන පරිදි විසඳුමෙහි ප්‍රශස්තතාවයේ හානි නොවන පරිදි දී ඇති ගබඩා ඉඩ වෙනස් කළ හැකි පරාසය සොයන්න. වෙනස් කළ හැකි පරාසය සොයන්න. වෙනස් කළ හැකි පරාසය සොයන්න. ගැටලු අංක 4. පිළිතුර. මොකද්ද පිළිතුර? කොහොමද ලියන්නේ? මොකක්ද කල්පනා කරලා බලන්න. කොහොමද ලියන්නේ? අපිට පේනවා දී ඇති ඉඩ කොච්චරද? සමානයි කියලාම ලියමු. දී ඇති ඉඩ සමානයි වර්ග අඩි 40යි. S3 කීයයි කියලා විල තියෙනවා. S3 8යි කියන්නේ වර්ග අඩි 8යි. එහෙනම් දැනටමත් වර්ග අඩි 8ක් ඉතුරු වෙලා තියෙනවා. නේ? එහෙනම් විසඳුම කොහෙත්ම වෙනස් නොවන විදිහට මේක වර්ග අඩි 32 දක්වා අඩු කරන්න පුළුවන්. නේද? එහෙනම් ලියන්න පුළුවන් මේ මොකක්ද ඇත්තටම? ඉතිරි වී තිබේ. එහෙම ලියන්න පුළුවන්. ඒතර පේපර් එක බලන කෙනා හොඳටම දන්නවා. ඉතිරි වී තිබේ. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන්. ඒතර ඩෙල්ටා දාලා අපිට හිතන්න උවමනාවක් නැහැ. කෙලින්ම ලියන්න පුළුවන්. එබැවින් විසඳුම වෙනස් නොවන පරිදි ගබඩා ඉඩ වර්ග අඩි 31 දක්වා අඩු කළ හැකියි.
වර්ග අඩි 32 දක්වා අඩු කළ හැකියි. වැඩි කිරීම අවශ්‍යද? ගබඩායිද? දැන් ඔයගොල්ලොන්ට විභාගෙට ඔයගොල්ලන්ට නෙමෙයි පුතා වෙන ළමයින්ට ඔයගොල්ලන්ට නෙමෙයි විභාගෙට පැය 3ක් දීලා තියෙනවා. අනේ මේ පැය 3ක් වැඩි. කොයි වෙලාවෙ ඉවර වෙයිද කියලා උරුලෝසුව දිහා බල බල ඉන්නේ. එහෙම එකේ විභාග ශාලාධිපති කියනවා ඔයගොල්ලන්ට සහනයක් වශයෙන් කාලය පැය 4ක් දක්වා වැඩි කර ඇත. කාලය පැය 4ක් දක්වා වැඩි කර ඇත. ඊට පස්සේ අපිටම හිතෙනවා අයියෝ මේ 3ක් ගෙවා ගත්තේ හරි අමාරුවෙන්. තවත් පැයක් දීලා. ඒ නිසා ඉතිරි වෙන වෙලාවකදී වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිනේ? හරි. මේ ඒකත් ලියන්නේ මොකද අපිට කිව්වේ වෙනස් කළ හැකි පරාසය කියලානේ. වෙනස් කියන්නේ වැඩි අඩු දෙපැත්තට. හරි. ඒකත් ලියන්න. කෙසේ වෙතත් ගබඩා ඉඩ වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. කෙසේ වෙතත් ගබඩා ඉඩ වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. එහෙනම් අපි සම්පත් වර්ග 3 ගැනම සංවේදීතා විශ්ලේෂණය ගැන කතා කළා. S1 S2 යන්නේ එකම පැටර්න් එකකට. ඒ කියන්නේ ඩෙල්ටා සම්බන්ධ කරගෙන. හැබැයි S3 වලට ඩෙල්ටා ඕනේ නැහැ. ඩෙල්ටා සම්බන්ධ කළත් ප්‍රශ්නිකුත් නැහැ. ඔන්න මම ඔයගලන්ට එක පෙන්නන්න. ඩෙල්ටා සම්බන්ධ කළත් අවුලක් වෙන්නේ නැහැ. මේ නිකන් මම ඔයගලන් ලියන්නේ. හරි. අපි හිතමුකෝ මේක ඩෙල්ටා සම්බන්ධ කළා කියලා. එහෙනම් මෙන්න මේ තුන් දෙනා මොකද කරන්නේ? අපි වැඩි කරනවානේ ඩෙල්ටාගෙන්. ඩෙල්ටාගෙන් වැඩි කළාම 4ට මොකක්ද දෙන්නේ? බිඳුවයි ඩෙල්ටා. එතනට එන්නේ නැහැ. දෙකට එන්නේ මේක බිඳුවයි ඩෙල්ටා කියලා ලියමුකෝ විනෝදයට. මම ලියන්න ඔයගලන්ට අවශ්‍ය නැහැ මේක ලියන්න. ලිව්වොත් ආයේ වැඩි වැඩක් වෙනවා. හරි. එතන මෙතනට අවශ්‍ය කෙන ලිව්වට කමක් නැහැ ඉතින්. හරි. මේකත් බිඳුවයි ඩෙල්ටා. එතකොට 1යි ඩෙල්ටා මෙතනට එනවා. 1යි ඩෙල්ටා. එතකොට මේ සොලියුෂන් ඉලක්කම් තුන ධන වෙන්න. කොහොමත් 4 ධන. ඒක ලියන්න දෙයක්වත් නැහැ. බිඳුවයි ඩෙල්ටා සම්බන්ධ නැහැනේ. දෙකක් ධන. හැබැයි පුතා 8 ධන ඩෙල්ටා ධන කියලා අපි ලියන්නේ. එතකොට 8 අනිත් පැත්තට ගියාම ඍණ 8. නේ? ඍණ 8. ඒ කියන්නේ මොකක්ද? 8කින් අඩු කරන්න පුළුවන්. නේ? 8කින් අඩු කරන්න පුළුවන්. පැහැදිලිනේ? මේක වෙන විදිහින් අර අපි මේක අර කලින් ලිව්ව ෆෝම් එක උනේ ඍණ 8 මේ පැත්තේ ඩෙල්ටා අනිත් පැත්තේ නේ. දෙකම එකයි. නේ? ඩෙල්ටා පැත්තට කට ඇරලා තියෙනවා. මේකේ ඩෙල්ටා පැත්තට කට ඇරලා තියෙනවා. ඍණ 8 පැත්තට කට වහලා තියෙනවා. මේකේ ඍණ 8 පැත්තට කට වහලා තියෙනවා. කලින් ලිව්වේ මේ ෆෝම් එකෙන්. මේ ආකාරයට නේ එකයි. හරි. මේ පැත්ත ඕපන්. නේ? මේ පැත්ත ඕපන්. ඕන තරම් එහාට යන්න පුළුවන්. මේ පැත්ත ප්‍රශ්නයක් නෑ. ඒකයි මං කිව්වේ අර වැඩි කරන්න පුළුවන් ඕන තරම්. නමුත් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේකෙන් කියන්නේ මොකක්ද? 8කින් අඩු කරන්න පුළුවන්. ඒක තමයි අපි කෙලින්ම හිතලා 40 32 කළේ. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ සංරෝධකවල දකුණු පස අගයන්ගේ වෙනස් වීමට සංවේදීතා විශ්ලේෂණය. හරි? එහෙනම් ඊළඟ මාතෘකාව ලියමු. සංවේදීතා විශ්ලේෂණයේ දෙවන අවස්ථාව. ඒක උඩදී ලියලා ඇති මාතෘකාව. නමුත් අපි වෙනමත් මේක ලියමු. සංවේදීතා විශ්ලේෂණයේ දෙවන අවස්ථාව. අවස්ථා 5ක් ගැන කිව්වා. නමුත් ජනප්‍රිය අවස්ථා දෙකයි තියෙන්නේ. ඒ දෙකෙන් එකක් තමයි දීලා තියෙන සම්පත් වෙනස් වෙනවා. ඒක අපේ පාලනයනොත් බාහිර දෙයක් නේ. හරි. අද ගෙදර වැඩට, අද කාර්යාලයේ වැඩට, අද කර්මාශාලාවේ වැඩට මෙච්චර සේවකයන් එනවා කියලා කිව්වත් එන්නේ නැහැ. ඒකද අපේ පාලනයෙන් බාහිර. ඒ වගේම ඊළඟ දේ තමයි අරමුණු ශ්‍රිතයේ සංරෝධක. ඒ කියන්නේ ඒකක දායකත්වය. දැන් වර්තමානයේදී නිරතුරුවම භාණ්ඩවල මිල ප්‍රමාණයන් වෙනස් වෙනවා. හරි. එතකොට අපිට හරියාකාරව එස්ටිමේෂන් එකක් හදාගන්න බැරි වෙනවා කීයද ලැබෙන ඒකක ලාභය කියලා. මොකද නිරතුරුව පිරිවැය වෙනස් වෙනවා, නිරතුරුව ආදායම වෙනස් වෙනවා. විකුණුම් මිල නිරතුරුව වෙනස් වෙනවා. නේ? ඒක නිසා ඒකත් අපේ
පාලනයෙන් බාහිර දෙයක්. ඒක තමයි දෙවන අවස්ථාව. එහෙනම් සංවේදීතා විශ්ලේෂණයේ දෙවන අවස්ථාව තමයි මොකද්ද? අරමුණු ශ්‍රිතේහි දායක සංගුණකයන්ගේ ඇතිවන වෙනස් වීම සඳහා. අරමුණු ශ්‍රිතේහි දායක සංගුණකයන්ගේ ඇතිවන වෙනස් වීම සඳහා. අරමුණු ශ්‍රිතේහි දායක සංගුණකයන්ගේ ඇතිවන වෙනස් වීම සඳහා. right? ඒතර අරමුණු ශ්‍රිතේ දායක සංගුණකයේ වෙනස් වීම වෙන වචනයකුත් ලියන්න පුළුවන්. ඊළඟ පේලියෙන් එනම් මොකද්ද? CJ නේද? අරමුණු ශ්‍රිතේ දායක සංගුණක CJ කියලානේ උඩ හෙඩින් එක ලියන්නේ නේද? මතකයිනේ. එනම් CJ අගයන්ගේ වෙනස් වීම සඳහා. එනම් CJ අගයන්ගේ වෙනස් වීම සඳහා. හොඳයි. අපි මේකට ගැටලුවක් ලියා ගන්න. අපි මේකට ගැටලුවක් ලියා ගන්න. ගැටලුව පහත ඒකජ ප්‍රකමන ආකෘතිය සලකන්න. පහත ඒකජ ප්‍රකමන ආකෘතිය සලකන්න. x එක නිපදවන කැපිටල් A භාණ්ඩ සංඛ්‍යාව. නිපදවන කැපිටල් A භාණ්ඩ සංඛ්‍යාව. x2 නිපදවන කැපිටල් B භාණ්ඩ සංඛ්‍යාව. සමහරට x1 x2 නම් කරලා දෙන්නෙත් නැහැ. නමුත් ඉතින් අපි දන්නවා නිපදවන භාණ්ඩ සංඛ්‍යාව තමයි. ඒතර අරමුණු ශ්‍රිතය max එකක් ගම්මු. max ඉසේ එක මිනිමම් වෙන්නත් පුළුවන්. ඒ වුණාට සංකල්ප වල වෙනසක් වෙන්නේ නැහැ. 6x1 ධන 4යි x2. subject to සංරෝධක 2යි. 2යි x1 6යි x2 උඩයි හෝ සමානයි 12. මේ තියෙන්නේ ශ්‍රම පැය. ඊට පස්සේ 4යි x1 ධන 4යි x2 උඩයි හෝ සමානයි 16. මේ තියෙන්නේ ශ්‍රමය ක්‍රම පැය. අමුද්‍රව්‍ය ක්‍රම කිලෝග්‍රෑම්. අන්තිමට x1 x2 විශාලව සමාන බිඳුව. right? ඒතර මේකට ගන්න අවසාන විසඳුම තමයි ඊළඟට දෙන්නේ. ඒක එක්සෑම් එකේදී දෙන්න ඕනේ. දැන් මෙහෙම ගණනුත් ඔයගලන්ට හමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකට විසඳුම අරගෙන අවසන් වගුවට එනවා. ඒ අවසන් වගුව තුලම සංවේදීතා විශ්ලේෂණයක් අහන්නත් පුළුවන්. හරි? දැන් මම කරන්නේ මම අවසන් විසඳුම ගන්නෙදී ඔයගොල්ලෝ දන්න නිසා අපි උගන්ලා තියෙනවා, ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා, ඔයගොල්ලෝ දන්න නිසා අවසන් වගුව කෙලින්ම දෙනවා. හරි? එහෙනම් ලියමු. මේ ගැටලුව සඳහා ලැබෙන අවසන් සරලා වගුව පහත දැක්වේ. මෙම ගැටලුව සඳහා ලැබෙන අවසන් සරලා වගුව පහත දැක්වේ. right. ඉක්මනට ටේබල් එක හදාගන්න. සංරෝධක දෙකයි නම් පේලි දෙකයිනේ. CB CJ basic solution ඊට පස්සේ තව තීරු 4යි නේද? තීරණ විචල්යන් 2යි කුඩා හෝ සමාන සංරෝධක දෙකට slack variable 2යි.
CB CJ basic solution x1 x2 s1 s2 6යි 4යි 0.0 අවසන් උත්තරය 0.6 s1 x1 4 4 0.1 4 1 1 බිංදුව ඍණ භාගය ධන 4න් 1 ZJ CJ ඍණ ZJ මේක 24යි 6යි 6යි බිංදුවයි 3 බෙදීම 2යි බිංදුවයි ඍණ 2යි බිංදුවයි ඍණ 3 බෙදීම 2යි එතකොට මේකට අපි ලියන්නේ ගැටලු කියලා උඩින් ලිව්වා මම අංක සිස්ටම් එකක් කොහමද දාගන්නේ කියලා බැලුවේ මේකට ආ එක කියලා දාලාම පටන් ගමු කමන්නේ නේ දැන් කලින් එකේදී ඒකජ ප්‍රගමන ආකෘතිය සලකන්න කියලා ලිව්වේ මේක පටන් ගත්තේ කොහොමද නිකම්ම ගැටලු කියලා දාලානේ නේ ඒ ගැටලු කීප එක කපන්න අංකේ හරි ගැටලු කීප එක කපන්න අපි මේකට ලියන්නේ ගැටලු 4 කියලා මොකද මට ආයේ පස්සේදී ඕන වෙනවා පරණ අංක ටික රිෆර් කරන්න ආයේ මම එක කිව්වොත් ඕගොල්ලෝ උඩ ගන්නටත් යන්න පුළුවන් හරි අපි එකම ඒ කියන්නේ මූලික ගාන වෙනස් වෙනවා ආකෘතිය නමුත් එකම අංක ක්‍රමයක් යමු හරි 1 2 3 කලින් කලේ හරි 3 නෙමෙයි 4ක් කළා නේද 4ක් කළා මේක 5 මේක 5 සමාන වෙන්න මේක 5 තුන්වෙනි ගාන තමයි කිලෝග්‍රෑම් 30 දක්වා අඩු කිරීම හතරවෙනි ගාන තමයි මොකක්ද අර අපේ S3 වල ගබඩා ඉඩකඩ අඩු කිරීම මේක පස්වෙනි ගාන හරි නම්බර්ස් ටික හරි 5 ඒතර අපි මේකෙදි දැන් බලන්න යන්නේ අරමුණු ශ්‍රිතයේ දායක සංගුණක ඔයගොල්ලන්ට පේනවා අරමුණු ශ්‍රිතයේ දායක සංගුණක දෙකක් තියෙනවා 6 කියලාක් තියෙනවා 4 කියලාක් තියෙනවා හරි 6 කියලාක් තියෙනවා 4 කියලාක් ඊට කලින් බලමු මේ තියෙන අවසන් වගුව කියලා කොහොමද අඳුරගන්නේ අවසන් වගුව කියලා අඳුරගන්නේ කොහොමද අවසන් වගුව කියලා අඳුරගන්නේ CJ - ZJ පේලියේ ඔක්කොම ඉලක්කම් බිඳුව හෝ ඍණ වෙනවා හරි ඒක නිසා අපිට අඳුර ගන්න පුළුවන් මේක අවසන් සරලා වගුවයි කියලා හරි එතකොට අවසන් සරලා වගුවේ අපිට නිර්වචනයක් ඇහුවොත් S1 ඇවිල්ලා තියෙනවා 4යි කියලා මොකද S1 ඇවිල්ලා තියෙන 4යි කියන එකේ තේරුම පළවෙනි සම්පත් වර්ගය ඒවත් ශ්‍රමය පැය 4ක් ඉතුරුයි x1 4යි කියලා කියන්නේ පළවෙනි භාණ්ඩේ කැපිටල් A විතරයි හදන්නේ ඒකක 4ක් කැපිටල් B හදන්නේ තේරුණානේ කැපිටල් B හදන්නේ ඒකනේ x2 බේසික් වෙලා නැත්තේ x2 කියන්නේ නන් බේසික් කෙනෙක් ඒ කියන්නේ බිඳුව පැහැදිලි ඒ කියන්නේ මේකේදී අවසාන තීරණය එන්නේ මොකද්ද x1 විතරක් 4ක් හදන්න ලාභය රුපියල් 24ක් වෙනවා එතකොට පළවෙනි සම්පත් වර්ගය ශ්‍රමයේ පැය 4ක් ඉතුරු වෙනවා අමුද්‍රව්‍ය ඉතුරු වෙන්නේ ඒක නිසානේ S2 බේසික් වෙලා නැත්te එතකොට S2 බිඳුවයි ඒ වගේම x2ත් බිඳුවයි හරි ඒක පැහැදිලි නේ අමුද්‍රව්‍ය ඉතිරිවන්නේ නැහැ x2 හදන්න එපා එන ඒව තමයි අවසන් උත්තර වෙන්නේ එතකොට ඔයගලන්ට පේනවා මේකෙදි
මේ දායක සංගුණකය ගත්තාම ඒ දායක සංගුණකය හය හතර අවස්ථා දෙකක් විදිහට තියෙනවා. 6 කියන කෙනා ගත්තොත් ඒ 6 කියන එක දැනටම බේසික් වෙච්ච කෙනෙක්ගේ සංගුණකය. හැබැයි 4 කියන එක බේසික් වලට අයිති වෙලා නැහැ. ඒ කියන්නේ x2 බේසික් වෙලා නැහැ. හරි. එහෙමත් තියෙනවා. හරි අපි එක්කෙනෙක් ගැන මුලින්ම බලමු. හරි. අපි හිතමුකෝ x2 ගැන මුලින්ම. හරි. x2 ගැන බලමු. ඒ කියන්නේ b භාණ්ඩය නේ. b භාණ්ඩයේ ඒකක දායකත්වය 4 කියන එක වෙනස් කරන්න පුළුවන් පරාසය කොයි වගේද කියලා. එහෙනම් ගැටලු 5 ලියන්න. b භාණ්ඩයේහි ඒකක දායකත්වය රුපියල් 4. මගේ අකුරුන් ගාලා ලස්සනයිනේ. B භාණ්ඩයේ ඒකක දායකත්වය රුපියල් 4 යන්න වෙනස් කළ හැකි පරාසය සොයන්න. 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 එහෙනම් පිළිතුරට එමු. එහෙනම් කලින් වගේම තමයි පටන් ගන්න. ඒ කියන්නේ B භාණ්ඩයේ දැනට තියෙන ඒකක දායකත්වය 4යි. ඒකක දායකත්වයේ තියෙන ඒකක ලාභය. ඒක වෙනස් කරන්න පුළුවන් වෙනස් කළ හැකි පරාසය. හරි? එහෙනම් අපි පිළිතුර ලියමු. B භාණ්ඩයේ ඒකක දායකය ඩෙල්ටා වලින් වෙනස් වේ යයි සිතමු. ඩෙල්ටා වලින් වෙනස් වේ යයි සිතමු. එතකොට පුතා ඔයකොල්ලෝ ඒ ඩෙල්ටා දාන වගුවක් මෙතන යටින් ඇඳ ගන්න ඕනේ. ඒක උඩ එකට සම්බන්ධ කරන්න එපා. මොකද ගාන විදිහට තියමු. හරි? ගාන පිරිසිදුව ගැටලුව විදිහට තියමු. ගාන නෙමෙයි ගණන නේ. අකුරක් අඩු කරනවා. ගණන පිරිසිදුව තියමු. යටින් ඕකොල්ලෝ ආයේ ටේබල් එක අඳින්න. ඇඳලා ඉවරලා අපි මේ ගැලපීම කරමු. right. විනාඩියක් දෙන්නම් ටක් ගාලා ටේබල් එක අඳින්න. මොකද ප්‍රශ්න පත්‍රයට ගියත් ගැටලුව තියෙන ප්‍රශ්න පත්‍රයේ ඔයගොල්ලන් ටේබල් එක පිළිතුරු පත්‍රයට ගන්න වෙනවා නේද? ගන්න වෙනවා. විනාඩියක් අරගෙන ඒක ඇඳගන්න. හරි ඇඳා. එහෙනම් කොතනද පුතා අපි එක සම්බන්ධ කරන්නේ? දැන් ඒව රතු පෑනකින් කරන්න ඕනේ. රතු පාටක් ගන්න. රතු හෝ වෙන වර්ණයක්. රතුම හොඳක් නෑ පේපර් එකේ රතු පාවිච්චි කරන්න අපිට වැඩේ දෙන කෙනානේ නේ. වෙන වර්ණයක් ගන්න. එතකොට වෙන්නේ මොකද්ද? මේ 4 කියන එක ඩෙල්ටා වලින් වෙනස් කරනවා. දැන් ඒකනේ අපි මෙතන යට ලිව්වේ නේ. මෙතන මම පිළිතුර ලියන්න ලෑස්ති වුණාම මොකද ලිව්වේ? B ගේ ඒකක දායකත්වය ඩෙල්ටා වලින් වෙනස් වේ යයි සිතමු. එතන අපිට ලියන්න පුළුවන් එවිට නව දායකය. නව දායකය වෙන්නේ කීයද? 4ට ඩෙල්ටා එකතු වෙනවා. ඩෙල්ටා කියන්නේ වෙනස. ඒක ඍණ වෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන්. ඍණ වුණොත් ප්‍රයිස් එක 4ට වඩා වැඩි වෙනවා.
ප්‍රයිස් එක නෙමෙයි සමාවෙන්න ප්‍රොෆිට් එක නේ. විකුණුම් මිල නෙමෙයි ප්‍රොෆිට් එක. ලාභය වැඩි වෙනවා ඩෙල්ටා ඍණ වුණොත් ලාභය අඩු වෙනවා. හැමතිස්සෙම ලියන්නේ වෙනස කියලා. වැඩිවීම කියලා ලියන්නෙත් නෑ අඩුවීම කියලා ලියන්නෙත් නෑ. වෙනස. හරි. එතකොට අලුත් ඉලක්කම 4 ධන ඩෙල්ටා. එහෙනම් මේකේ මේ 4 කියන එක වෙනුවට 4 ධන ඩෙල්ටා එන. දැන් ඔයගොල්ලෝ 4 කියන එක ඔයගොල්ලන්ගේ පෑනෙල් ලියලා ඉවරයි. ධන ඩෙල්ටා වෙන පාටකින් මේ වගේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක එතනට විතරක් දාන්නේ ඒක අනිත් තැන් වලටත් ගලපන්න ඕනේ. ඒක වෙන කොතනද ඔය 4 තියෙන්නේ? ඔය 4 ඉලක්කම තියෙන තව තැන් පෙන්නන්න. ඔය 4 ඉලක්කමද මෙතන තියෙන්නේ? මේ රවුන්ඩ් කරලා තියෙන්නේ? නෑ, ඒ වෙන 4ක්. ඒක වෙන කාගේද 4ක්. ඒකට ධන ඩෙල්ටා කියලා ලියලා හරියන්නේ නෑ. ඒ වෙන කාගේද 4ක්. මේකට ලියලා හරියයිද? නෑ, ඒත් වෙන කාගේද 4ක්. මෙතන ලියලා හරියනවද? නෑ, ඒත් වෙන කාගේද 4ක්. ඔය 4 තියෙනවා නම් තියෙන්න පුළුවන් අනිත් තැන කොතනද? තව එකම එක තැනක විතරයි තියෙන්නේ. තියෙනවන් තියෙන්න ඕනේ අනිත් තැන කොහෙද? මෙන්න මෙතන. ඒක එතනට වෙන්න නම් x2 මෙතනට ඇවිල්ලා ඉන්න ඕනේ නේ. එතකොට තමයි ඒක ඉස්සරහින් වම් පැත්තේ 4 ලියන්නේ. 6 ලියලා තියෙනවා වගේමයි. මේ බලන්න මෙතන තියෙන 6මයි මෙතන තියෙන 6මයි මෙතන තියෙන්නේ. හරි? මෙතන තියෙන 6මයි මෙතන තියෙන්නේ. පැහැදිලි නේද? හරි? ඒ නිසා හැබැයි ඒ 6 නෙමෙයි පුතා මේ තියෙන්නේ. මේ මම මෙතන ලොකෝට ලකුණු කරන 6. ඒ 6 උඩ 6 නෙමෙයි. හැබැයි ඒ උඩ 6ෙන් තමයි ඒ 6 හැදෙන්නේ. නමුත් ඒ 6 නෙමෙයි ඔය 6. 6 කියන්නේ නියුන් සහෝදරයෝ නම් මේ 6යි මේ 6යි තමයි එකම 6. පැහැදිලි නේද? හරි. ඒතර ඔයගලන්ට පේනවා අපි දැන් 4 කියලා ගන්න 4 වෙන තැනක නැහැ. එහෙනම් 4 තියෙන උතන විතරයි. එහෙනම් ඒකේ ගැළපීම ලකුණු කරන්න ඕනේ. කොහොමද ඒක ගලපන්නේ? දැන් මේ මැද ඉලක්කම් එකකටවත් මකලා ගියානේ. හරි. මේ මැද තියෙන ඉලක්කම් එකකටවත් මෙන්න මෙතන තියෙන එකකටවත් ඔය 4 බලපාලා නැහැ. එහෙනම් ZJ ලියන්න ගියාමත් බලපාලා නැහැ. වෙන්නේ කොහොමද? CJ රින ZJ ලියන්න ගියාම තමයි ඒ ටික බලපාන්නේ. කලින් බලන්න 4න් 6ක් අඩු කළාම ඍණ 2 වුණා. දැන් අඩු කරන්නේ 4 ධන ඩෙල්ටාගෙන් 6ක්. එතන මෙන්න මෙතනට ධන ඩෙල්ටා හම්බ වෙනවා. ඔන්න ඔච්චර තමයි ගැලපීම වෙන්නේ. හරි වෙන කොහෙටවත් ගැලපෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ ටික අපි වගුවේ ලකුණු කළා. එහෙනම් ඊට පස්සේ යටි ලියන්න පුළුවන් විසඳුම තව දුරටත් මම එච්චර හුඟක් විස්තර කරේ අනවශ්‍ය තැන් වලට ඒක ගලපන්න හොඳ නැහැ. හරි 4 තියෙන තැනට විතරයි. හරි විසඳුම තව දුරටත් ප්‍රශස්ත වීම සඳහා මොකද වෙන්න ඕනද? කලින් ක්‍රමයේදී උනේ සොලියුෂන් අගයන් දාන වෙන්න උනා. දැන් සොලියුෂන් වෙනස් වෙලා නැහැ. සොලියුෂන් වලට එක බලපාලා නැහැ. කොතනද දෙක බලපාලා තියෙන්නේ? CJ රින ZJ වල. එහෙනම් විසඳුම තවදුරටත් ප්‍රශස්ත වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? CJ රින ZJ අගයන් මොකක් වෙන්න ඕනද? කුඩා හෝ සමාන බිඳුව විය යුතුයි. නේද? උත්තරේ ප්‍රශස්ත වෙන්න නම් යටපේලී ඉලක්කම් බිඳුව හෝ ඍණ වෙන්න ඕන. මේක තමයි මෙතනදී තියෙන කොන්දේසිය වෙන්නේ. හරි. මෙතනදී තියෙන කොන්දේසිය තමයි වෙන්නේ. එතකොට x1 යට තියෙන බිඳුව ප්‍රශ්නයක් නැහැ. ඒක බිඳුව. නේ? මේක ප්‍රශ්නයක් නැහැ. ඒක බිඳුව. මේකත් ප්‍රශ්නයක් නැහැ. ඒකත් බිඳුව. මේක ප්‍රශ්නයක් නැහැ. ඍණ. ඒවා ටික කරගත්තට කමන්නේ. ප්‍රශ්නකාරී හාදය තමයි මේ.
මොකද ඒක අපිට දැන් කියන්න බෑ නිසකයෙන්ම ඍණ හෝ බිඳුව කියලා. නිසකයෙන්ම ඍණ හෝ බිඳුව කියලා කියන්න බෑ. එහෙනම් ඒක තමයි මෙතන සම්බන්ධය. ඒ කවුරු යටතේද? x2 තීරුවනේ. x2 තීරුව. x2 තීරුවෙන් එනවා ඍණ 2 ධන ඩෙල්ටා කියලා කියනවා. එයා කුඩා හෝ සමාන බිඳුවේ. ඒ නිසා ඩෙල්ටා කුඩා හෝ සමාන 2. කුඩා හෝ සමාන 2. එහෙනම් මෙතනින් එනවා උත්තරයක් මොකද මෙතනින් එන උත්තරේ? අඩු කරන්න වම් පැත්ත නිදහස් සීමාවක්. නේ? හැබැයි වැඩි කරන්න පුළුවන් දෙකකින් විතරයි. දෙක දක්වා නෙමෙයි දෙකකින් වැඩි කරලා 4 6 කරගන්න පුළුවන්. නේ? දෙකකින් වැඩි කරලා 4 6 කරන්න පුළුවන්. හැබැයි අඩු කරන්න පුළුවන් ඕනෑම ප්‍රමාණයක්. ඕනෑම ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. ඇයි අඩු කිරීම ප්‍රශ්නයක් නැත්තේ? දැන් කියනවා ඒකක දායකය අඩු කළාට කමක් නැහැ ඕන තරම්. ඇයි එහෙම කළාට කමක් නැත්තේ කියන්නේ? ඒකට හේතුව තමයි x2 හදන්නේ නැහැ මේකෙත්. x2 කියලා කියන්නේ b භාණ්ඩය. b භාණ්ඩය හදන්නේ නැහනේ. ඉතින් හදන්නේ නැති එකක ඒකක දායකය කීය වුණත් මොකෝ. නේ ඍණ වුණාටත් කමක් නැහැ. පාඩු පිට පාඩු ලැබුවත් කමක් නැහැ. හදන්නේ නැහනේ පාඩුවෙන්. ඉලක්කම පොතේ ඍණ උත්තරයක් ආවට කමක් නැහැ. ඒකයි මේ වම් පැත්ත මේ පැත්ත ඕපන්. ඕපන් ඉන්ටර්වල් එක. හැබැයි වැඩි කරන්න පුළුවන් උපරිමය රුපියල් 2කින් ඒ කියන්නේ රුපියල් 6 දක්වා විතරයි. ඉන් එහාට වැඩි කරන්න බෑ. පැහැදිලිනේ? එහෙනම් මේකේ තේරුම තමයි මොකද්ද? රුපියල් 2කින් කින් කියලා ලියන්න ඕනේ. by 2 rupees. රුපියල් 2කින් වැඩි කළ හැකියි. හරි? එහෙනම් ඊළඟ පිළිවෙල නිසා විසඳුම වෙනස් නොවන පරිදි B ගේ ඒකක දායකත්වය රුපියල් 6 කියන්නේ 6ට සමානයි. මේ සමාන ලකුණක් තියෙනවානේ. රුපියල් 6 දක්වා වැඩි කළ හැකියි. රුපියල් 6 දක්වා 6 ආවේ කොහමද 4 ධන 2. රුපියල් 4 ධන 2 එහෙම කියන්න කමක් නැහැ. රුපියල් 4 ධන 2 සමානයි රුපියල් 6 දක්වා වැඩි කළ හැකියි. රුපියල් 6 දක්වා වැඩි කළ හැකියි. පැහැදිලිනේ? රුපියල් 6 දක්වා වැඩි කළ හැකියි. ඒ 6 කියන්නේ මේ වම් පැත්තේ 6 තියෙන නිසා නෙමෙයි ආ. මේ පැත්තෙත් මෙතනත් 6ක් තියෙනවනේ. ඒක නිසා නෙමෙයි 6 ආවේ. ඒ 6 ඔටෝමැටිකලි ආව 6. හරි? ඒ වම් පැත්තේ 6ට ගලප ගන්න එපා. ඒක එහෙම වෙන්න බෑ. හරි? 6 දක්වා වැඩි කළ හැකියි. ඒ කියන්නේ ඒ කියන භාණ්ඩය බය කරන්නේ නැහැ බීව. ඔබ වැඩි වෙයන් පුතෝ. හැබැයි මාව පන්නලා නම් යන්න හිතන්න එපා. එහෙම තර්කයක් නෙමෙයි. හරි? එහෙම තර්කයක් නෙමෙයි. රුපියල් 6 දක්වා වැඩි කළ හැකියි. එහෙනම් ওই ගැටළු අංක 5 නේ. එහෙනම් 6 වෙනි ගානකුත් ලියා ගන්න. ගැටළු 6. ගැටළු 6. 6. ප්‍රශ්නේ තමයි B භාණ්ඩයේ ඒකක දායකත්වය B භාණ්ඩයේ ඒකක දායකත්වය රුපියල් 6ට වඩා වැඩි වුවහොත් රුපියල් 6ට වඩා වැඩි වුවහොත් රුපියල් 6ට වඩා වැඩි වුවහොත් කුමක් සිදු වේද?
රුපියල් 6ට වඩා වැඩි වුවහොත් කුමක් සිදු වේද? පිළිතුර. මොනවා වෙන්නද නේ? මිනිස්සු ටික දවසක් කෑග ගහ ඉඳී ආයේ ඒක normalize වෙනවා. ඩීසල් වැඩි කරනවා, පෙට්‍රල් වැඩි කරනවා මුල් දවස්වල ඉතින්. අනේ ඊට පස්සේ ඒක සාමාන්‍ය මිල බවට පත් වෙනවා. නේ? දැන් මොනවාද කියලා වැඩි වෙන දේවල්? නේ? කියලා වැඩි වෙන දේවල් මොනවද? එහෙනම් මෙතනත් උත්තරේ එහෙම තමයි නේ. රුපියල් 6ට වඩා වැඩි වුවොත් ටික දවසින් ඔක normalize neutral වෙලා යනවා. කියමු බලන්න උත්තරේ. මොකක්ද වෙන්නේ? රුපියල් 6ට වඩා වැඩි වුණොත් මොකක්ද සිද්ධ වෙන්නේ? රුපියල් 6ට වඩා වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඩෙල්ටා කියලා ඉලක්කම වෙනස අපි කිව්වේ කීයද? ඩෙල්ටා වලට ආවේ මෙහෙම එකක් නේ. නේ? රුපියල් 6ට වඩා වැඩි වෙනවා කියන්නේ මෙන්න මේක 3 4 5 වගේ වෙනවා. 3 වුණොත් 4 ධන 3 7යි. 4 වුණොත් 4 ධන 4 8යි. 5 වුණොත් 4 ධන 5 9යි. එහෙම ඒකක දායකත්වය වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට මොකද්ද මේ පද්ධතියට වෙන දේ? පද්ධතියට වෙන දේ තමයි එතකොට මෙන්න මේ CJ ඍණ ZJ කියන කෙනා මෙන්න මෙතන තියෙන මේ CJ ඍණ ZJ කියන කෙනා තවදුරටත් ඍණ කෙනෙක් වෙන්නේ නැහැ. නේ? තවදුරටත් ඍණ කෙනෙක් වෙන්නේ නැහැ. එයා මොන උත්තරයක් බවට පත් වෙනවද? ධන උත්තරයක් බවට පත් වෙනවා. නේ ඩෙල්ටා 3 වුණොත් ඍණ 2 ධන 3 ධන 1. නේ ඩෙල්ටා 3 වෙනවා කියන්නේ 4 ධන ඩෙල්ටා උඩම තියෙන කෙනා 7 වුණා කියන්නේ. 6ට වඩා වැඩි. 6ට වඩා වැඩි. හරි. එහෙනම් ඒකක දායකත්වයේ 6ට වඩා වැඩි වෙනවා කියන්නේ x2 තීරුවේ පහළ CJ ඍණ ZJ තව දුරටත් ඍණ නොවේ. එහෙනම් ඒක තව දුරටත් ඍණ නොවේ කියන්නේ මොකද්ද? එනම් ධන අගයකි. එහෙනම් ධනාගේ දෙපැත්තම ලියන්න පුළුවන්. ධනාගයකි ඔක අනිත් පැත්ත ලියන්නත් පුළුවන්. හරි. CJ ඍණ ZJ ධනාගයකි. එනම් තව දුරටත් ඍණ නොවේ. දෙකම එකයි. හරි. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? පිළිතුර ප්‍රශස්ත වෙන්නේ නැහැ. ඒක ධනාගයක් කියන්නේ ඒක කවුරු බවට පත් වෙනවද? පිවට් කොලම් එක බවට පත් වෙනවා. නේ? පිවට් කොලම් ධනාගයක් නේ. උත්තරේ ප්‍රශස්ත වෙන්නේ නැහැ. තව රවුමක් යන්න වෙනවා. ධනාගයක්. එහෙනම් ඒක පිවට් කොලම් එක වෙලා x2 කවුරු වෙනවද? එන්ටරින් වේරියබල් එක වෙනවා. x2 එන්ටරින් වේරියබල් එක වෙනවා කියන්නේ එයා කණ්ඩායම ඇතුළට එන්න අත උස්සගෙන ඉන්නවා. ඒතර කණ්ඩායමෙන් කෙනෙක් එළියට යන්න වෙනවා. හොයන්නත් පුළුවන් කවුද යන කෙනා කියලා. හරි? යන කෙනා හොයන්නත් පුළුවන් කවුද යන්නේ කියලා. කවුද යන්නේ? S1 වල වෙන්නේ 4 බෙදීම 4. අපි මෙතන ලියන්නේ එහෙම 1යි. මේක 4 බෙදීම 1. 4යි. කුඩාම ධනාගය. මෙයා. එහෙනම් S2 ප්‍රවේශ විචල්්‍ය වෙන්න ලෑස්ති වෙනකොට S1 බැහැරව යන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ x2 බේසික් කණ්ඩායමට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මොකද වෙන්නේ? x2 නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. x1 කලින් ඉඳලා ඉන්නවා. x1 කියනවා මචං උඹ එනකන් තමයි මම හිටියේ. හරි? අපි දෙන්න දැන් එකතු වෙලා හදමු. මමත් තනියෙන් තමයි හිටියේ. අප්සෙට් ගහගෙන. උඹ එනකන් තමයි හිටියේ. කියලා පිළිගන්නවා යාළුවා. ඒ කියන්නේ x2 නිෂ්පාදන ආරම්භනවා. හැබැයි සමහරලාට මෙහෙම වෙන්න පුළුවන්. x2 ලීව් වෙන්න පුළුවන්. sorry x1 ලීව් වෙන්න පුළුවන්. හරි x2 enter වෙනකොට ඒ කියන්නේ මෙතන කොන්දේසිය එතකොට මාරු වෙනවා. එහෙම වෙන්නත් පුළුවන් වෙන ගානකදී. එතකොට x1 කියනවා මම මෙච්චර වෙලා හැදුවනේ බං මට දැන් එපා වෙලා තියෙන මේ වැඩේ. උඹ ඊටු ටික කරගෙන ඵලයක්. මට එපා වෙලා හිටියේ. හරි එපා වෙලා තනියෙන් හිටියේ. දැන් ඉතින් මම යනවා ඊටු ටික ඔයා කරගෙන යන්න. හරි දැන් ක්‍රිකට් ගහනකොට එක්කෙනෙක් අවුට් වෙලා යනකොට ආයේ පිච් එකට එන කෙනාට කියනවනේ
හොඳට ගහපන් මම යනවා කියාගෙන. ඒ වගේ x1 එළියට යනවා x2 ඇතුළට එනවා. කොහමද අවසාන ප්‍රතිඵලය තමයි x2 ඇතුළට එන්නේ. එහෙනම් කුමක් සිදුවේද කියන එකට උත්තරේ දෙන්න පුළුවන්. හරි. x2 තීරුවේ පහළ CJ ඍණ CJ සහෝදර ඍණ නොවේ. එනම් ධනාගයේ. මේ අනුව x2 මේ දේවල් ටික ටේබල් එකකින් දා ගන්න ඕනේ නැහැ නේ. හරි. ටේබල් එක දිහා බලාගෙන හිතන්න පුළුවන්. හරි. ටේබල් එකක්ම ඕනේ නැහැ. ධනාගයේකි මේ අනුව x2 තීරුව පිවට් තීරුව වන අතර පොඩකින් එක ලියන්න ඕනේ නේ ප්‍රශස්ත වෙන්නේ නැහැ කියලා නේ. x2 තීරුවේ පහළ CJ ඍණ CJ තවදුරටත් ඍණ නොවේ. එනම් ධනාගයේකි ඒ අනුව විසඳුම තවදුරටත් ප්‍රශස්ත නොවේ. එහෙම ලියලා ගමු. ඒ අනුව විසඳුම තවදුරටත් ප්‍රශස්ත නොවේ. පොඩ රිෆ්‍රෙෂ් වෙන්න පටන් ගන්න එහෙමයි. ඒ අනුව විසඳුම තවදුරටත් ප්‍රශස්ත නොවේ. මෙහිදී x2 තීරුව පිවට් තීරුව වී x2 තීරුව පිවට් තීරුව වී x2 තීරුව පිවට් තීරුව වී x2 විචල්‍ය ප්‍රවේශ විචල්‍ය වේ. x2 විචල්‍ය ප්‍රවේශ විචල්‍ය වේ. x2 විචල්‍ය ප්‍රවේශ විචල්‍ය වේ. අන්න ඒක අන්ඩර්ලයින් කරගන්න. x2 විචල්‍ය ප්‍රවේශ විචල්‍ය වේ. ඒ අනුව කියලා කියන්නේ සිංහලෙන් කැපිටල් A නෙමේ. ඒ අනුව කැපිටල් B භාණ්ඩේ නෑ. ඒ අනුව x2 බේසික් වන අතර B භාණ්ඩ නිෂ්පාදනය ආරම්භයි. B භාණ්ඩ නිෂ්පාදනය ආරම්භයි. පැහැදිලිනේ? ඒතර ඔය ලිව්වේ ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6න් කිව්වේ මොකද්ද? B ගේ ඒකක දායකත්වය 6ට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. හරි. B භාණ්ඩයේ නිෂ්පාදන ආරම්භන. එහෙනම් ඕකම අනිත් පැත්තට අහන්න පුළුවන්. B භාණ්ඩ නිෂ්පාදන ආරම්භීමට නම් එහි ඒකක දායකත්වය කුමනාගයක් විය යුතුද කියලා. ඒක එහෙමම අහන්න පුළුවන්. එහෙනම් අපි ගැටලු 6 විදිහට ඒක ලියා ගමු. ගැටලු 6 B භාණ්ඩයේ නිෂ්පාදන ආරම්භීමට නම් B භාණ්ඩය තම නිෂ්පාදන ආරම්භීමට නම් තමාගේ ඒකක දායකත්වය කුමන අගයක් විය යුතුද? තමාගේ ඒකක දායකත්වය කුමන අගයක් විය යුතුද? පිළිතුර
මොකද උත්තරේ? පහේදී දුන්න උත්තරේම තමයි. නේ? ඉහත පහ පිළිතුර පරිදිම වේ. මම ගමට යමි. යමි ගමට මම. අනිත් පැත්ත. ඉහත පහ පිළිතුර පරිදිම වේ. එනම් B නිෂ්පාදන ආරම්භීමට නම් ඒකක දායකත්වය රුපියල් 6ට වඩා වැඩි විය යුතුයි. රුපියල් 6ට වඩා වැඩි විය යුතුයි. රුපියල් 6ට වඩා වැඩි විය යුතුයි. හැබැයි ආයෙ නැවත මම කියනවා ඒකට හේතුව අර x1 වල 6 කියන එක නෙමෙයි ආ. එහෙම නෙමෙයි. right. ඊට පස්සේ ගැටලු අංක 7. දැන් අපි එනවා කැපිටල් A වලට. x1 වලට. ගැටලු අංක 7. විසඳුමෙහි ප්‍රශස්තතාවය හානි නොවන පරිදි විසඳුමෙහි ප්‍රශස්තතාවය හානි නොවන පරිදි කැපිටල් A භාණ්ඩයෙහි ඒකක දායකත්වය කැපිටල් A භාණ්ඩයෙහි ඒකක දායකත්වය කුමන පරාසයක වෙනස් කළ හැකිද? කුමන පරාසයක වෙනස් කළ හැකිද? කුමන පරාසයක වෙනස් කළ හැකිද? පිළිතුර. ඒ භාණ්ඩයේ දැන් දායකත්වය රුපියල් 6යි. එම දායකය ඩෙල්ටා කියන්නේ රුපියල් ඩෙල්ටා වලින් වෙනස් වේයයි සිතමු. එම දායකය ඩෙල්ටා වලින් වෙනස් වේයයි සිතමු. එම දායකය ඩෙල්ටා වලින් වෙනස් වේයයි සිතමු. එම නිසා නව දායකය කීයද? රුපියල් කියලා ලිව්වේ නැතත් කමක් නැහැ. ඒ රුපියල් කරදරයි වගේනේ. නව දායකය 6 ධන ඩෙල්ටා. නව දායකය 6 ධන ඩෙල්ටා. දැන් පුතා ඔයගොල්ලෝ අලුත් ටේබල් එකක් අඳින්නම ඕනේ. පරණ ඒවා මේක රින්ගවන්න බෑනේ. සමහර ළමයි වෙන පාටකින් රින්ගවනවා. ඇයි එච්චර අමාරුවෙන් දඟලන්නේ නේ? අලුත් එකක් අඳින්න. මට පේනවා සමහර අය වෙන පාට අරගෙන රින්ගවනවා. පොඩ බලන්න උළු උඩ කැමරාවක් තියෙනවා. ඒක මට පේනවා. එහෙනම් අපේ 6 තියෙන තැනට 6 දන් ඩෙල්ටා දාන්න. හරි. එහෙනම් ටේබල් එකේ කොතනද දැන් අපි දාන්නේ? මුලින්ම දාන්නේ කොතනද? මෙන්න මෙතන.
මේ 6 තියෙන තැන 6 ධන ඩෙල්ටා වෙනවා. ඒක වෙන කොතනටද? ඒ කියන්නේ උතන්ට 6 ධන ඩෙල්ටා, ඒ කියන්නේ උතන්ට ධන ඩෙල්ටා දාන වෙලාවෙම ඔතන බල්බ් එක ඔන් වෙනකොටම තව කොතනද ඔන් වෙන්නේ? ඒ වෙලාවෙදිම ඔන් වෙන තැන. ඒ වෙලාවෙදිම ඔන් වෙනවා මෙන්න මෙතන. මොකද තැන් දෙකේම තියෙන එකම 6. එහෙනම් ওই දෙකම එක වෙලාවෙ ඔන් වෙන්න ඕනේ. එක ස්විච් එකෙන් විදුලි බූබුලු දෙකක් ඔන් වෙනවා. එක ශ්‍රේණියේ 6 ධන ඩෙල්ටා 6 ධන ඩෙල්ටා. ඊට පස්සේ තමයි ඒ අයගේ ගැළපීම් ඊළඟ අවස්ථාවලට එන්නේ. ඒවා ඊළඟ වතාවේ. තව චුට්ටක් වෙලා ගිහලා තමයි සමහර ලයිට් ඔන්. ටියුබ් ලයිට් කියන්නේ ඒක. ටිකක් වෙලා ගියාම තමයි අපිට තේරෙන්නේ. ඒ වගේ ටියුබ් ලයිට් කියලා කියන්නේ ඒකනේ ළමයි සමහරලා. ඔයා නිකන් ටියුබ් ලයිට් වගේ කියන්නේ ගැසිලා ටිකක් වෙලා ගිහිල්ලා තමයි පත් වෙන්නේ. දැන් මොකද එහෙනම් දෙවෙනි ස්ටේජ් එකේදී ඔන් වෙන ආයේ. ඊට පස්සේ ඒක කොතනද බලපාන්නේ? දැන් පළවෙනි පේලිය මේ ආව උත්තරය ඒක කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා. දෙවෙනි උත්තරයත් කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා. මේ 4 6 කියන මේ ඉලක්කම්. ඒවට අපිට වෙනස්කමක් කරන්න විදිහක් නැහැ. හැබැයි ZJ අලුත් සකස් සීමානු වෙනස් වෙනවා. කොහොමද ZJ එන්නේ? බිඳුව වරක් බිඳුව. බිඳුවයි කලින් ආවේ 6 වරක් එක 6යි. දැන් 6 ධන ඩෙල්ටා වරක් එක. හරි. දැන් එන්නේ කොහොමද ඒක? 6 ධන ඩෙල්ටා වරක් එක. අපි අන්න ඒවා ටික විතරක් රවුම් කරගත්තාම ඇති. ඕන් නැති ඒවා රවුම් කරගෙන අමාරුවට එන්න ඕනේ නැහැ. හරි. 6 ධන ඩෙල්ටා වරක් එක. මේ දෙන්නගේ ගුණිතය එනවා. බිඳුව වරක් එක ගුණිතය එන විභාගෙද මෙයා ලියන්න ඕනේ අපේ දැනුවත් වීම. මම දෙපැත්තම ඊතලේ දැම්මේ ගුණිතය කියන එක. නැත්නම් වැඩි කිරීම කියලා ලියන්න උඩි ප්‍රශ්නයක් නැහැ. බිඳුව වරක් එක බිඳුවයි 6 ධන ඩෙල්ටා වරක් එක 6 ධන ඩෙල්ටා. ඒතර මේ දෙන පල්ලෙහාට එකතු කරපුවාම පුතා මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනට ධන ඩෙල්ටා කියලා එකක් ඊළඟ ස්ටේජ් එකේදී හම්බ වෙනවා. ගුණිතයේ එකතුව නිසා. ඒක මම වෙන පාටක් පාවිච්චි කළේ අර ඒ වෙලාවෙදිම රතු පාට ඔන් වුණා වගේ නිල් පාට ඔන් වෙන්නේ නැති නිසා. නිල් පාට ටිකක් වෙලා ගිහිල්ලා ඔන් වෙන එක. ඊට පස්සේ ඒක අඩු කරනවා. අඩු කරනකොට උඩ 6 ධන ඩෙල්ටා යටත් 6 ධන ඩෙල්ටා එතන අඩු කිරීම බිඳුවයි. හැබැයි වම් පැත්තේ 6 ධන ඩෙල්ටා දාපු නිසා x1 තීරුවේ හුඟක් වෙනස්කම් ඇති වෙනවා. ඒ CB ඇවිල්ලා තියෙනවා. එහෙනම් තව මොනවද එන වෙනස්කම්? එකත් එක්කත් වැඩි වෙනවා. බිඳුව එක්කත් වැඩි වෙනවා. මෙයා එක්කත් වැඩි වෙනවා. දැන් දිගටම අපි ඊතල දැම්මොත් එහෙනම් වැඩි කරදරයි. ඒතර 6 දාන ඩෙල්ටා මේකත් එක්ක වැඩි වුණාම ආයෙ මෙතනට අර උඩ නම් බිඳුවරක් ගුණිතේ ප්‍රශ්නයක් නැහැ. ආයෙ බිඳුවරක් 4 ගත්තත් ඒක අදාළ වෙන්නේ නැහැ බිඳුව නිසා. නමුත් අපි ඒක ලියමු ඕන රවුන්ඩ් දාලා. උඩ පෙළියෙන් එන්නේ නැහැ. ඒතර 6 දාන ඩෙල්ටා මේකත් එක්ක වැඩි වුණාම 6 දාන ඩෙල්ටා ආයෙ 6 දාන ඩෙල්ටා මේකත් එක්ක වැඩි වුණාම ආයෙත් 6 දාන ඩෙල්ටා 6 දාන ඩෙල්ටා මේ බිඳුවත් එක්ක වැඩි වුණාම බිඳුවයි උඩිනුත් එක්වරක් බිඳුව නිසා තමයි මෙතන බිඳුවයි එක වෙනස් වෙන්නේ. ඊට පස්සේ මෙතන 3 බෙදීම දෙක ආවේ කොහොමද? කලින් 6 වරක් 1 බෙදීම 4. 6 4ෙන් බෙදුවහම 3 බෙදීම 2යි. උඩින් එන්නේ බිඳුවයි. දැන් ආයෙ අලුතෙන් එකතු වෙනවා මොකද්ද? ඩෙල්ටා ගෙනුත් වැඩි වෙලා 4ෙන් 1යි ඩෙල්ටා කියලා. අන්නේ විදිහට ZJ පේලිය වෙනස් වෙනවා. ZJ පේලිය වෙනස් වෙනවා. පැහැදිලිද? දැන් එන අපි CJ එකෙන් ZJ අඩු කරන්න ඕන. පැහැදිලි නේද මේ වෙනස්කම්?
ඒවා දෙවන ස්ටේජ් එක නිසා තමයි මම නිල් පාට දැම්මේ. ෆස්ට් ස්ටේජ් එකේදී රතු පාට විතරයි. දැන් අඩු කරනවා උඩ තියෙන CJ එකෙන් අලුතෙන් ආව ZJ ආගියා. උඩ තියෙන මම මේ නිකන් රවුන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ රවුන්ඩ් කරන්න එපා ඒවා. 6 දැන් ඩෙල්ටා ගෙන් මෙතන 6 දැන් ඩෙල්ටා අඩු කරනවා. ඒතර බිඳුවයි. මෙතන 4ෙන් 6 දැන් ඩෙල්ටා අඩු කරනවා. කලින් 4ෙන් 6ක් අඩු කළාම ඍණ 2. දැන් වෙනම ඩෙල්ටාත් අඩු කරන නිසා මෙතන ආයේ තව එනවා ඍණ ඩෙල්ටා කියලා කෙනෙක්. 4ෙන් 6ක් ගියා ඍණ 2යි ඩෙල්ටාත් අඩු වුණා ඍණ ඩෙල්ටා. බිඳුවෙන් බිඳුව ප්‍රශ්නයක් නැහැ බිඳුවයි. ආයේ මේ බිඳුවෙන් කලින් 3 බෙදීම 2 විතරයි අඩු කළේ. ඒ නිසා ඍණ 3 බෙදීම 2 කියලා ආවා. නමුත් ඊට අමතරව තව ධන 4ෙන් 1යි ඩෙල්ටා අඩු කරන්න ඕනේ. ඒතොර ඍණ 4ෙන් 1යි ඩෙල්ටා කියලා. හරි. එතකොට බලන්න CJ ඍණ ZJ වෙනස් වෙලා තියෙනවා. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් විසඳුම තව දුරටත් ප්‍රශස්ත වීම සඳහා මොකද වෙන්න ඕනේ? කලින් අපි රතු පාටින් කොටුකුත් දැම්මා. CJ ඍණ ZJ කුඩා හෝ සමාන බිඳුව විය යුතුයි. තව දුරටත් ඒක වෙන්න ඕනේ. හරිද? එතකොට වෙන වෙනම තීරු ගමු. එක්සන් තීරුවේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් වෙන්නේ කවුද? මෙන්න මේ දෙන්න. මෙතන ප්‍රශ්නයක්. මෙතන ප්‍රශ්නයක්. මේක බිඳුව වෙලා තියෙනවා බය නෑ. මේක බිඳුව වෙලා තියෙනවා බය නෑ. ක්ලියර්. බය නෑ කියන්නේ ක්ලියර්. now the question mark දෙක කුඩා හෝ සමාන බිඳුව වෙන්න ඕනේ. මොනවද මේ තීරු දෙක? x2 තීරුව. x2 තීරුව යටතේ ඇවිල්ලා තියෙන්නේ ඍණ 2 ඍණ ඩෙල්ටා. ඒක කුඩා හෝ සමාන බිඳුවේ. ඩෙල්ටා වම් පැත්තේ තියාගමු ඍණ ඩෙල්ටා කුඩා හෝ සමාන ඍණ 2 අනිත් පැත්තට ගියාම ධන 2යි. නිසා ඍණ 1ෙන් දෙපැත්ත වැඩි කරනවා. එතකොට ඩෙල්ටා අසමානතා අනිත් පැත්ත හැරෙනවා. ඍණ 2 වෙනවා. මොන මෙතන ලියන්න පුළුවන් ඍණ 1ෙන් වැඩි කිරීමෙන් තමයි මේකේ. ඍණ 1ෙන් දෙපැත්ත වැඩි කරනවා. ඒතර වම් පැත්තේ ඍණ ධන වෙනවා ධන ඩෙල්ටා දකුණු පැත්තේ ඍණ 2යි. ඍණ වලින් වැඩි කරපු නිසා අසමානතාව මාරු වෙනවා. නේද? ඍණ 1ෙන් වැඩි කළා මේක තමයි පළවෙනි අසමානතාව. ඊට පස්සේ මම මේ පැත්තේ ලියන්න කණික. ඔයගොල්ලෝ පල්ලෙහෙන් ලියන්න. ඊළඟ තීරුව මොකද්ද? S2 තීරුව. S2 තීරුව ගත්තාම ඍණ 3 බෙදීම 2 ඍණ 4ෙන් 1යි ඩෙල්ටා. කුඩා හෝ සමාන බිඳුව. ඍණ 3 බෙදීම 2 ඍණ 4ෙන් 1න් ඩෙල්ටා කුඩා හෝ සමානයි බිඳුව. ඩෙල්ටා වම් පැත්තේම තියාගමු. ඍණ 4ෙන් 1යි ඩෙල්ටා කුඩා හෝ සමාන ඍණ 3 බෙදීම 2 අනිත් පැත්තට ගියාම ධන 3 බෙදීම 2යි. ඍණ ධන දෙපැත්තේ එහා මෙහා මාරු කළා කියලා අසමානතා මාරු වෙන්නේ නැහැ. වම් පැත්තේ තියෙන ඍණක් දකුණු පැත්තට ගියොත් හෝ වම් පැත්තේ තියෙන ධනක් දකුණු පැත්තට ගියොත් හෝ දකුණු පැත්තේ ඉන්න අය වම් පැත්තට ආවයි කියලා අසමානතා දිශා මාරු වෙන්නේ නැහැ. අසමානතා දිශා මාරු වෙන්නේ මෙන්න මෙතන ලිව්වා වගේ ඍණ ඉලක්කමකින් වැඩි කළොත් හරි බෙදුවොත් හරි. දැන් මේ වැඩි මෙතනත් කරන්න වෙනවා. අපි දැන් මොකද කරන්නේ? ඍණ 4ෙන් දෙපැත්තෙන් වැඩි කරනවා. වැඩි කරනවා ඍණ 4ෙන්. ඒ කියන්නේ ඍණ 4ෙන් හරස් ගුණිතය කියන එකනේ. එතකොට මේ පැත්ත ධන වෙනවා.
විශාලෝ සමාන එහා පැත්තේ ඍණ 4 වරක් 3 12යි 12 දෙකෙන් බෙදුවාම 6යි. ඍණ 6යි. ක්ලියර්ලි අවබෝධ කරගන්න. ඍණ 4ෙන් වැඩි කළා. වම් පැත්ත දාන ඍණ එහා පැත්තට ගියා. ඍණ වලින් වැඩි කරපු නිසා තමයි අසමානතාව දෙපැත්ත මාරු වෙන්නේ. තර 4 වරක් 3 12යි 12 දෙකෙන් බෙදුවම 6යි ඍණ. දැන් පොදු පරාසයක් හොයාගන්න ඕනේ. ටග්ගාලේ කන්නේ ඩෙල්ටාගේ සංඛ්‍යා රේඛාව ඉලක්කම් දෙකයි එකක් ඍණ 2 අනික ඍණ 6. ඒතකොට ඍණ 2 දකුණු පැත්තට බරව දාගමු. ඍණ 6 ඊට වඩා අඩු ඉලක්කමක්. ඒතර මුල් මේකෙන් කියන්නේ ඍණ 2ට වඩා වැඩි වෙන්න ඕනි කියලා. ඍණ 2ට වඩා වැඩි කියන්නේ මේ පැත්තට. මේ අංක 1. අංක 2කින් කියන ඍණ 6ට වඩා වැඩි වෙන්න ඕනි කියලා. එයත් ඒ පැත්තටම. දෙන්න එකම පැත්තට යන දෙන්නේ මේ අංක 2. ඒතර මොකද පුතා පොදු පරාසය? පාට දෙකම ඇඳිලා තියෙන එක මග යන දෙන්න. එක මග යනමුත් කිසිදා හමු නොවනා දෙදෙනෙකු නම්. උන් දෙන්න හමු නැතුණාට කමන්නේ අපි අපේ වැඩේ කරගමු. පව් එහෙම කියන්නත් හොඳ නැහැ. මෙන්න පොදු පරාසය. මේ දකුණු පැත්ත ඕපන්. නමුත් ඉතින් සංගලයක් දාමු. දකුණු පැත්ත ඕපන්. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? ඍණ 2ට වඩා ඩෙල්ටා වැඩි. වැඩි හෝ සමාන නේ. වැඩි හෝ සමාන. කියන්නේ ඇත්තම කියනවා නම් මෙන්න මේ තැන්වල අපිට බෝලයක් දාන්න පුළුවන්. මෙන්න මේ තැන්වල සමානතාවය තියෙනවා ඇත්තට. බෝලේ පවා දාන්න පුළුවන්. ඍණ 2ට සමානයි නේ. මොකද සමාන වෙලා පටන් ගන්නවා. මෙයා සමාන වෙලා පටන් ගන්නවා. අරයා ඒක හරහා යනවා. ඒතර කොළ පාට එක්කෙනා කොහොමත් ඍණ 2ට සමානනේ. හරහා යන නිසා. නිල් පාට කෙනා ඍණ 2කින් පටන් ගන්න. ඒක නිසා පුතා මෙතන සමානතාවය තියෙනවා. එහෙනම් මොකද මේකෙන් කියන්නේ? රූ දෙකකින් අඩු කළ හැක. වැඩි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. ඇයි වැඩි කිරීමේ ප්‍රශ්නයක් නැත්තේ? ඇයි වැඩි කිරීමේ ප්‍රශ්නයක් නැත්තේ? එයා දැන් හදන්න පටන් අරගෙන. එහෙම කෙනාගේ ඒකදායකත්වය වැඩි කළයි කියලා අවුලක් වෙන්නේ නැහැ. තේරෙනවද? එයා දැන් නිෂ්පාදන ආරම්භලනේ. මොකද දැන් X2 එන්නේ නැහනේ. මොනොපොලි එකක් එයාට තියෙන්නේ. X2 නෑ හදන්නේ. B භාණ්ඩේ නෑ. A භාණ්ඩේ විතරමයි තියෙන්නේ. මොනොපොලි එකක්. වැඩි කරනවා අස්ප ගණන් වල. නේ? වැඩි කරන්න පුළුවන්. පොඩි අත්දැකීම් මේ දවස්වල පොඩිත් නෑ දැනෙන අත්දැකීම් එනවනේ නේ. නේ? හරි. එහෙනම් රුපියල් 2කින් අඩු කරන්න පුළුවන්. එහෙනම් අපිට උත්තර ලියන්න පුළුවන් දැන් කීයද අගේ? B ගේ දැන් අගය රුපියල් 6යි. එහෙනම් ඒක රුපියල් 4 දක්වා අඩු කරන්න පුළුවන්. අන්න එහෙම ලියන්න. B නෙමේ සමාන A නේ. A ගේ දැන් අගය රුපියල් 6යි. A ගේ දැන් අගය දැන් දායකත්වයේ රුපියල් 6යි. එබැවින් A ගේ දායකත්වය රුපියල් 4 දක්වා අඩු කළ හැකියි. රුපියල් 4 දක්වා අඩු කළ හැකියි. රුපියල් 4 දක්වා අඩු කළ හැකියි. වරහන් තුල ලියන්න. කෙසේ වෙතත් සීමාව තියෙන තැන විතර අපි අත්‍තරම ලියන්නේ. නමුත් අනිත් පැත්තත් කියමු. කෙසේ වෙතත් මොකද? A ගේ ඒකක දායකත්වය ඕනෑම අගයක් දක්වා වැඩි කිරීමේ විවෘත පරාසයක් පවතී. ඕනෑම අගයක් දක්වා වැඩි කිරීමේ විවෘත පරාසයක් පවතී.
බලන්න පොඩ්ඩක් අපි ලිව් එක හරිද කියලා. ඍණ 2 ඍණ ඩෙල්ටා කුඩා හෝ සමාන බිඳුවයි ඍණ ඩෙල්ටා කුඩා හෝ සමාන ධන 2 ඩෙල්ටා විශාල හෝ සමානයි මේ වුණේද ලිව්වේ? පොඩ්ඩක් ඉන්න මම මේ පොඩ්ඩක් බෑක් ගිහිල්ලා බලනවා කරපු එක හරිද කියලා. හරිනේ ඍණ 2ට වඩා වැඩි ඍණ 6ට වඩා වැඩිනේ. එතකොට ඍණ 2ට වඩා වැඩි කියන එක තමයි කියවෙන්නේ. එතකොට 4 තමයි අඩු කරන්න පුළුවන් අවමය. හරිනේ? 4ට වඩා අඩු කරන්න බෑ කියන එක නේ. හරි. එතකොට අපි ලියමු මොකද? කෙසේතත් වැඩි කරන්න පුළුවන් විවෘත පරාසයක් පවතී කියලා. හරි. එහෙනම් මේක අපි අනිත් පැත්තට ලියමුද? දැන් ඔන්න අපි කියලා තියෙනවා A ගේ අඩු කරන්න පුළුවන් රුපියල් 4 වෙනකන් විතරයි. හරි මේක තමයි බොටම් ලෙවල් එක. සීලි ලෙවල් එකක් නෑ ඕන තරම් උඩට යන්න පුළුවන්. බොටම් එක අපි එකට කියන ෆ්ලෝ ලෙවල් මේකට කියන සීලි ලෙවල් කියලා. බොටම් ලෙවල් and top level. ෆ්ලෝ ලෙවල් එක රුපියල් 4යි. ඊට වඩා තව ස්ලැබ් එක කඩාගෙන පල්ලෙහාට යන්න බෑ. පොළොව හාරගෙන යටට යන්න බෑ. නමුත් අහසේ ඕන තරම් උඩට යන්න පුළුවන්. අපි හිතුවොත් මෙයා පොළොවත් හාරගෙන පල්ලෙහාට ගියොත් රුපියල් 4ටත් වඩා තව අඩු කළොත් මොකද සිද්ධ වෙන දේ? හරි. එහෙනම් ඒක තමයි ඔයගලගේ අන්තිම ප්‍රශ්නේ. ලියන්න. මොකද්ද? ඊළඟ අංකය මට මතක නැහැ පුතා. 7 හරි. ඊළඟ අංකය දාන්නකො. එහෙනම් ලියන්න B ගේ සමා වෙන්න B නෙමෙයි A ගේ ඒකක දායකත්වය රුපියල් 4ට වඩා අඩු වුවහොත් රුපියල් 4ට වඩා අඩු වුවහොත් රුපියල් 4ට වඩා අඩු වුවහොත් කුමක් සිදු වේද? එහෙනම් කලින් වගේම තමයි වෙන්නේ. රුපියල් 4ට වඩා අඩු වුණොත් වෙන්නේ මොකක්ද? රුපියල් 4ට වඩා අඩු වුණොත් සිද්ධ වෙන දේ තමයි ඔයගොල්ලෝ බැලුවොත් එහෙම රුපියල් 4 කියන ඉලක්කම ආවේ ඍණ 2 කියන එකත් එක්කනේ නේ ඍණ 2 මෙන්න මේ අසමානතාවත් එක්ක මේ ඍණ 2 කියන එක කොතනින්ද ජනනය වුනේ? ඒක ආවේ මෙතනින්ද මෙතනින්ද? කොයි එකෙන්ද ආවේ? ඍණ 2 කියන එක නිර්මාණය වුනේ. ඍණ 2 නිසානේ ඔක ඍණ 2 කියන එක නිර්මාණය වුනේ මෙතනින්. මේකෙන් නිර්මාණය වුනේ මොකක්ද? ඍණ 6 කියන එකනේ. ඍණ 2 නිර්මාණය වුනේ මෙතනින්. ඍණ 2 තමයි ඍණ 6 තමයි මෙතන නිර්මාණය. එහෙනම් ඍණ 2 නිර්මාණය වුනේ මේ අගයෙන්. එහෙනම් එතන මොකක් වෙනවා කියන එක? ධනාගයක් වෙනවා කියන. ඒ කියන්නේ x2 අර කලින් වගේම මොකක් බවට පත් වෙනවද? pivot column එකක් බවට පත් වෙනවා. pivot column එකක් නෙමෙයි one and only pivot column එක බවට පත් වෙනවා. මෙයා pivot column වෙනවා කියන්නේ මෙයා interim variable වෙන්න අත උස්සගෙන ඉන්නවා. එයා enter වෙනකොට කවුරු හරි කෙනෙක් basic කණ්ඩායමෙන් අයින් වෙනවා. කොහොම හරි වෙන දේ තමයි x2 මොනවා වෙනවද? නිෂ්පාදන අරඹන්න සූදානම් වෙනවා. බලමුද කවුද එළියට යන කෙනා කියලා? 4 බෙදීම 4. මේ 4 බෙදීම මේ 4. ඊට පස්සේ එතන උත්තරේ 1යි. ඊට පස්සේ මේ 4 බෙදීම මේ 1. උත්තරේ 4යි. කුඩාම ධනාගේ මෙයා. ඒ කියන්නේ S1 තමයි එළියට යන්නේ. x1 කියන අනේ මචං මං තනියෙන් හිටියේ කියලා ආයෙත් ඔන්න x2 බාර ගන්න. තේරෙනනේ? එහෙනම් වෙන්නේ x2 නිෂ්පාදන අරඹනවා. රයිට්? එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද වෙන්නේ? අපි පටන් ගත්තේ කොහොමද? B ගේ දායකත්වයේ 4 වුණොත් මොකක් වේද කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන්
එවිට x2 තීරුවේ පහළම ඇති CJ ඍණ ZJ ධන අගයක් ගනී. CJ ඍණ ZJ ධන අගයක් ගනී. එනම් CJ ඍණ ZJ ධනාගයක් ගනී. එනම් x2 තීරුව තමා පිවට් තීරුව බවට පත් වී x2 විචල්‍ය පත් වී තමා x2 විචල්‍ය ප්‍රවේශ විචල්‍ය වේ. එනම් B නිෂ්පාදන ආරම්භීම සිදුවේ. එනම් B නිෂ්පාදන ආරම්භීම සිදුවේ. B නිෂ්පාදන ආරම්භීම සිදුවේ. ඇත්තටම දැන් තමයි අන්තිම ගැටලුව තියෙන්නේ. අන්තිම ගැටලුව. ගැටලුව මට මතක නැහැ පුතා අංකේ දාලා ලියන්න. B නිෂ්පාදන ආරම්භීමට නම් A ගේ දායකත්වය කුමන අගයක් විය යුතුද? B නිෂ්පාදන ආරම්භන්න නම් A ගේ දායකත්වය කුමන අගයක් විය යුතුද? පිළිතුර මොකක්ද? ඊහත අංකය ලියන්න. මේකට කලින් අංකය මට දැන් නම්බරින් සිස්ටම් එක මතක නැහැ පුතා. මීට කලින් අංකය ලියන්න. මේක 8 නම් කලින් එක 7. ඊහත 7 නම් ඒ අංකේ දාන්න. ඊහත අපි ලියමු 7 කියලා. නිකමට හරි. ඊහත 7 කී පිළිතුර පරිදි A ගේ දායකත්වය රුපියල් 4ට වඩා අඩු විය යුතුයි. A ගේ දායකත්වය රුපියල් 4ට වඩා අඩු විය යුතුයි. මෙතන මෙන්න මේ දෙන්න අන්ඩර්ලයින් කරලා තියාගන්න. ඇයි මේ දෙක අන්ඩර්ලයින් කරන්න කියන්නේ? මීට කලින් ගානක අපි කළා B ගේ නිෂ්පාදන ආරම්භන්න නම් B ගේ එකක දායකත්වය මොකක් වෙන්න ඕනද කියලා. කලින් ගානක. හරි. කලින් ගානක අපි ලිව්වා මීට දෙකකට කලින් ලිව්වා B ගේ නිෂ්පාදන ආරම්භීනට නම් B ගේ එකක දායකත්වය කීයක් වෙන්න ඕනද කියලා. එතනත් අන්ඩර්ලයින් කරන්න BB කියන දෙන්න. මෙතන දැන් කරලා තියෙන්නේ මොකද්ද? B ගේ නිෂ්පාදන ආරම්භන්න නම් A ගේ එකක දායකත්වය කීයද කියලා අහන්න. හරි. B ගේ නිෂ්පාදන ආරම්භන්න නම් A ගේ එකක දායකත්වය කීයද කියලා අහන්න. පැහැදිලිනේ? A ගේ ඒකක දායකත්වය හද්දී ඒට තමයි ඇඩ්ජස්ට්මන්ට් එක කරන්නේ. මෙතන ඇඩ්ජස්ට්මන්ට් එක මේ තියෙන කරලා තියෙන ඒට. B ගේ දායකත්වය අහනකොට B ට ඇඩ්ජස්ට් කරන්න. හරි. මම හිතනවා ඔයගලන්ට මේ අවස්ථාව පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතර සංවේදීතා විශ්ලේෂණයේ අපි අවස්ථා දෙකම මම හිතනවා හොඳින් කතා කළා.